හරි හරි අපි සෙමින එක කරගෙන යමු පුතා දැන් හරි එතකොට මම මේ සෙමින එකක් දැම්මේ දැන් දෙවෙනි සෙමින එකනේ පහුගිය සතියක සාර්ථකව ඉවර කරා ඒකේ මම රෙකෝඩින් එක YouTube එකට දාලා තිබුණා නේ ළමයි ගොඩක් බලලා තිබුණා Telegram channel එකට දැම්මා Telegram channel එකේ උත් ඒකේ views ගොඩක් තිබුණා කට්ටිය බලලා තිබුණා මම දන්නේ චලිතය පිළිබඳ නිව්ටන් නියම ආයත වලට අමාරු වෙන එකක් නෑ එතකොට මේ චලිතය පිළිබඳ නිව්ටන් නියම සම්මන්ත්‍රණය ගිය සතියේ සෙන්සුරාදා ඉවර කරලා අද ඒ කියන්නේ 10 වසරේ 4 වෙනි පාඩම අද අපි ලෑස්ති වෙන්නේ 10 වසරේ 5 වෙනි පාඩම කරගන්න. හරි මම මේ දෙක සම්මන්ත්‍රණයක් වදන් මේ ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් මේ අවස්ථාව දෙන්න ඒත් එක්කම අපි ඔන්ලයින් ක්ලාස් එකේ 10 වසරේ පාඩම් ටික ඉවර කරගන්නත් ඕන නිසා එතකොට දැන් අද අපි මේ දර්ශනීය පාඩම ඉවර කරපුවාම පුතා අපිට තියෙන තුන්වෙනි පාඩම විතරයි ඉවර කරගන්න. රයිට් එතකොට ඒ කරුණු කාරණාත් එක්ක අද අපි ඝර්ෂණය කියන පාඩම පටන් ගමු. මේක මහා ලොකු පාඩමක් නෙමෙයි. විෂය කරුණු ගොඩක් තියෙන පාඩමක් නෙමෙයි. මම පාඩම ඉවර කරලා ඔයාලට මේකේ විෂය කරුණු ටික සමරයිස් කරලා දෙන්නම්. ඔයා මේක ඇතුලේ දැනගත යුතු කරුණු මොනවද කියලා. හරිනේ? අපි පොදුවේ මන්දිර තින් ටුට් එකේ නෝට් එක දාගෙන පාඩම කරගෙන යන්. සහ ඊට පස්සේ මම අවසානයේදී වැඩි කියන්නම්. ඔයා මේ පාඩම ඇතුලේ දැනගන්න ඕනි මොනවද? මොන තැන් වලින්ද පුතා විභාග ප්‍රශ්න එහෙම ඇහුවේ කියලා. එතකොට ඒ තැන් එක්ක අපිට පුළුවන් මේ පාඩමේ හරය තේරුම් අරගෙන විභාගයේදී ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න. විශේෂයෙන්ම 2020 O level paper එකේ ලොකුවට ප්‍රශ්න කරලා තිබුණු නැති, ඒ කියන්නේ බහුවර්ණයක්වත් අහලා තිබුණ නැති තැනක් තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. ඒතකොට 2021 O level paper එකේදී අපිට මේක ගැන බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන් මේ පාඩමෙන් යම් ප්‍රශ්නයක් අහයි කියලා. ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒකෙන් අපිට ගන්න තියෙන ලකුණු කීපය අනිවාර්යයෙන්ම එකතු කරගන්න පුළුවන් මට්ටමකට අපි මේකේ විෂය කරුණු පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා දැන් ඔයාලා ෆෝන් එක ගාව ඉන්නේ, ගෙදර ඉන්නේ, රිලැක්ස් එකේ ඉන්නේ. එතකොට ඔළුවේ එහෙම දුවවන්න නැතුව පුතා මම මේ කියන දේවල් පිළිබඳව යම් අවධානයක් දීගෙන නෝට් එකත් කම්ප්ලීට් කරගෙන ගියොත් ඔයාට මේ පැය දෙකමාර අවසාන වෙද්දී ඉතා පහසුවෙන් මේ පාඩම තේරුම් ගන්න පුළුවන් වෙනවා. රයිට්. අපි බලමු ඝර්ෂණ බලය කියන්නේ මොකක්ද කියන එක. හරි. මම ඔයාලට ටියුට් එකක් දීලා දිනා ටියුට් එක මම හිතනවා කට්ටිය ඔක්කොමලා print කරගෙන ඇති කියලා. මේක තියෙනවා පිටුව 12 වෙනි පිටුවේ ඝර්ෂණය කියලා එකක්. හරි. අපි යම් ඝර්ෂණය කියන කොටස අඳුන ගන්න. හරි. අපි දැනගන්න ඕනේ පුතා ඝර්ෂණය කියලා කියන්නේ යම්කිසි වස්තුවක් චලනය වෙන්න උත්සාහ කරද්දී හරි යම්කිසි වස්තුවක් චලනය වෙන්න උත්සාහ කරද්දී හරි එහෙම නැත්නම් යම් පෘෂ්ඨයක් මත චලනය වෙමින් පවතිද්දී යම් පෘෂ්ඨයක් මත පුතා චලනය වෙමින් පවතිද්දී මේ චලිතයට ප්‍රතිවිරුද්ධව ඇතිවන සමාන්තර බලයක් චලිතයට ප්‍රතිවිරුද්ධව චලිත දිශාවට ප්‍රතිවිරුද්ධව ඇතිවන සමාන්තර බලයක් තමයි පුතා අපි හඳුන්වන්නේ මොකක් කියලාද ඝර්ෂණ බලයක් කියලා. එතකොට අපි කියනවා දැන් පුතා මේ වගේ එකක් මේක දිගේ මෙහෙම චලනය වෙන්න යද්දිනේ එක පෘෂ්ඨයක් තව පෘෂ්ඨයක් මත චලනය වෙනවා. හරි. එතකොට නම් අපිට තේරෙනවා මෙයා ඉස්සරහට යනවා වගේ මෙයා නිකන් පිටිපස්සට යනවා වගේ. එහෙම තේරෙනවද? මෙයා මේ ඉස්සරහට යද්දි මේක අපි තුමු මේ ගමන් කරන වාහනයක් වගේ එකක් කියලා. ඒතර මේක ඇතුළේ ඉන්න එක්කනට හිතනවා එයා ඉස්සරහට යනවා වගේ නෙවෙයි. මේගොල්ලෝ නිකන් පිටිපස්සට යනවා වගේ. හරිනේ? ඒතකොට දැන් මේක මත ඉන්න එක්කනේ මෙහෙමද? මෙයාට තේරෙන්නේ නිකන් මේක නිකන් පිටිපස්සට යනවා වගේ. රයිට්. එතකොට පුතා අන්න ඒ වගේ යම්කිසි පෘෂ්ඨයක් තවත් පෘෂ්ඨයක් මත චලිත වෙනවා නම් අපි ඒ වගේ අවස්ථාවකට කියනවා සාපේක්ෂ චලිතයක් කියලා. එක්කෙනෙක්ට හිතනවා නිකන් අනිත් එක්කෙනා චලනය වෙනවා වගේ කියලා. නැත්තම් චලනය වෙන වස්තුව තුල ඉන්න එක්කෙනාට හිතනවා එයා චලනය වෙන්නේ නැහැ වටපිටාව චලනය වෙනවා කියලා. ඒ වගේ එකට අපි කියනවා පුතේ මේ සාපේක්ෂ චලිතයක් කියලා. එතකොට මේ ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ පුතේ වස්තුවක් යම් පෘෂ්ඨයක් මත සාපේක්ෂ චලිතයක් සිද්ධ කරන්න උත්සාහ කරද්දී හෝ සාපේක්ෂ චලිතයක් සිදු වෙමින් පවතිද්දී සාපේක්ෂ චලිතයක් සිද්ධ කරන්න උත්සාහ කරද්දී හෝ සාපේක්ෂ චලිතයක් සිදු වෙමින් පවතිද්දී පුතේ. හරිනේ? එතකොට මේ චලිතය සිද්ධ වෙන දිශාවට ප්‍රතිවිරුද්ධ පැත්තටයි මේ ඝර්ෂණ බලය කියන එක ක්‍රියාත්මක වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට වස්තුවක් මෙහෙම යම් පෘෂ්ඨයක් මත තියලා මෙයා මත මේ පැත්තට බලයක් දීලා තියෙද්දි මෙයා පුතේ මේ දිශාවට චලනය වෙනවා නම් හරි
මේ දිශාවට චලනය වෙනවා නම් අන්න ඊට ප්‍රතිවිරුද්ධව සහ මේ බලයට සමාන්තර වෙන විදිහට තමයි ඝර්ෂණ බලය ඇති වෙන්නේ. චලිතයට ප්‍රතිවිරුද්ධ පැත්තට අපිට මේ ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ. චලිතයට ප්‍රතිවිරුද්ධ පැත්තට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ. හරිනේ. එතකොට අපි පොඩ්ඩක් හොයලා බැලුවොත් පුතා කොහොමද මේ ඝර්ෂණ බලය කියන එක ඇති වෙන්නේ? කොහොමද ඝර්ෂණයක් ඇති වෙන්නේ කියන එක මේ වස්තුවක් යම් පෘෂ්ඨයක් මත චලිත වෙද්දී චලිතයට ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙන්නේ කොහොමද කියලා බැලුවොත් අපි පුතා මේ වගේ මේ සිනිඳු සුමට පෘෂ්ඨයක් කියන අපිට දැන් මේක අල්ලපුවම දැනෙන්නේ. නමුත් මේකෙත් නේ මේ පෘෂ්ඨයේ පුතා මෙන්න මෙහෙම හරි මේ පෘෂ්ඨයේත් මෙහෙම යම් කඩතොළු ප්‍රමාණයක් තියෙනවා අන්වීක්ෂීයව නිරීක්ෂණය කරද්දී. අන්වීක්ෂීයව නිරීක්ෂණය කරද්දී යම් කඩතොළු ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ වගේම මේ වස්තුවක යටිපැත්තේ පෘෂ්ඨය ගත්තත් අපිට යා නිකන් පැතලි වගේ පෙවුනට මෙන්න මේ වගේ මේ වස්තුවේ යටි පෘෂ්ඨයේ පුතා යම් රළු ස්වභාවයක් නැත්නම් කඩතොළු පවතින ස්වභාවයක් පවතිනවා. right මේ තියෙන්නේ වස්තුව. හරි මේ දින පුතේ වස්තුවේ යටි පෘෂ්ඨය මේ ගත්තොත් අපි අදාළ පෘෂ්ඨය හරි මේ දින අදාළ පෘෂ්ඨය. ඒතර මේ පෘෂ්ඨයේ ඉහළ ස්තරයේ මේ තියෙන්නේ. පෘෂ්ඨයේ ඉහළ ස්තරයේ තියෙන්නේ. එතකොට මෙයා පුතේ මේ පෘෂ්ඨය මත තියලා චලනය කරවන්න යද්දී මේ වස්තුව මේ පෘෂ්ඨය මත තියලා චලනය කරවන්න යද්දී අපිට මෙන්න මෙහෙම අවස්ථාවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මොකද මේ වස්තුව ඇවිල්ලා හරි මේ වස්තුව ඇවිල්ලා පුතේ මේ වස්තුවේ තියෙන කඩතොළුයි මේ පෘෂ්ඨයේ තියෙන කඩතොළුයි මේ දෙක මෙහෙම සම්බන්ධ වෙනවා. හරි මේ දෙක මෙහෙම සම්බන්ධ වෙනවා. මෙයා ඇවිල්ලා මේකට සෙට් වුණාම ආයතනින් යාට හෙලවෙන්නවත් බෑ. හිර වෙලා තියෙන්නේ. right ඒ වගේ අවස්ථාවක් ඇති වෙනවා මේ තියෙන පෘෂ්ඨය. හරි. හරිද? එතකොට මේකට දැන් යන්න බෑ. දැන් යන්න බෑ. අපි බලාපොරොත්තුනේ මෙයා හොඳට යයි කියලා ඉස්සරහට. හැබැයි පුතා මේ පෘෂ්ඨයේ ඇතුළ පැත්තේ තියෙන මේ රළු ස්වභාවයයි මෙයාගේ මේ පෘෂ්ඨයේ ඉහළ තියෙන රළු ස්වභාවයයි ගත්තාම නැත්නම් මේ කඩතොළු ස්වභාවයයි ගත්තාම ඒගොල්ලෝ මේ කඩතොළු මත එක කඩතොළු හිර වෙලා දැන් බලයක් දුන්නත් චලනය වෙන්න බැරි වෙනවා. ඔන්න ඕක නිසායි පුතේ වස්තුවක් මත බලයක් යොදද්දිත් එයා චලනය වෙන්නේ නැත්තේ. ඕකට තමයි අපි කියන්නේ ඝර්ෂණ බලය කියලා. ඔයගේ එකට තමයි අපි කියන්නේ ඝර්ෂණ බලය කියලා. එතකොට අපි නොදකින්න දේවල් දකින්න පුරුදු වෙන්න ඕනේ. අපිට නොපෙනෙන මානයන් අපි දකින්න පුරුදු වෙන්න ඕනේ. පේන්න පටන් ගන්නවා අපිට. අපි ඉගෙන ගන්නවා කියන්නේ ඒක. නේ? අපි ඉගෙන ගන්නවා කියන්නේ ඒකට. එතකොට අපි මේවා අවබෝධ කරගන්න ඕනේ. සහ අපි දැන් කවුරු හරි දෙයක් කියලා දුන්නාම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. මෙහෙම දෙයක් වෙනවනේ කියලා. අන්න ඒක තමයි ඉගෙන ගැනීම කියන්නේ. ඒක තමයි අවබෝධය කියලා කියන්නේ. එතකොට කිසි දෙයක් කටපාඩම් කරන්න ඕන වෙන්නේ නැහැ. හරිනේ? කිසි දෙයක් කටපාඩම් කරන්න ඕන වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ හැම වෙලාවෙම මේ විද්‍යාව වගේ විෂයක් කටපාඩම් කරලා ඉගෙන ගන්න බෑ පුතේ. කටපාඩම් කරලා ඉගෙන ගන්න බෑ. මේක සෑහෙන ලොකු අවබෝධයකින් කරන්න ඕන වැඩක්. දැන් මම පහුගිය පාඩම් වලට ඉගෙනුවා සෑහෙන ප්‍රමාණයක් නේ. 11 ළමයින්ට 10 පාඩම් උගන්වලා දැන් 11 පාඩම් 4ක් ඉවර කරලා ආලෝකයේ පාඩම තමයි දැන් පටන් ගන්න තියෙන්නේ. පස්වෙනි පාඩම ඔන්ලයින් ක්ලාස් එකේම නේ. එතකොට අපි මේ හැම පාඩමක්ම තර්ක වලින්, කෙටි ක්‍රම වලින්, උපකල්පන වලින් නේ මිසක් අපි කොහොමවත් කටපාඩම් කරන්න ඉගෙන ගත්තේ නැහැ. එතකොට පුතේ වස්තුවක් තියෙන මෙන්න මේ පෘෂ්ඨයේ තියෙන මේ ස්වභාවය නිසා තමයි ඝර්ෂණ බලයක් නිර්මාණය වෙන්නේ. එතකොට ඝර්ෂණ බලය කෙරෙහි බලපාන මූලික සාධකයක් තමයි මේ පෘෂ්ඨයේ ස්වභාවය කියන එක. ඊට පස්සේ කතා කරමු මේවා ගැන ඉස්සරහදී. එතකොට ඔන්න ඔහොමයි වස්තුවක් මත පුතේ ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ. වස්තුවක් මත ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය ආකාරයට. right? එතකොට අපි බලමු පුතේ නෝට් එක පොඩ්ඩක් නෝට් එක කම්ප්ලීට් කරගෙන එමු අපි ඉස්සරහට. මෙතනවා යම්කිසි වස්තුවක් පෘෂ්ඨයක් මත චලනය වන විට අදාළ පෘෂ්ඨය මගින් වස්තුව මත චලිතයට ප්‍රතිවිරුද්ධ බලයක් ක්‍රියාත්මක වේ. හරි? වස්තුව මත චලිතයට ප්‍රතිවිරුද්ධ බලයක් ක්‍රියාත්මක වෙනවලු. එම බලය ඝර්ෂණ බලය ලෙස හඳුන්වනවලු. වස්තුවක් තවත් පෘෂ්ඨයක් මත චලනය වන විට
අදාළ පෘෂ්ඨයේ මගින් වස්තුව මත ඇති කරන පුතේ චලිතයට ප්‍රතිවිරුද්ධ බලය. අන්නේ චලිතයට ප්‍රතිවිරුද්ධව ඇතිවන බලයට අපි කියනවා කියලාද ඝර්ෂණ බලය කියලා. චලිතයට ප්‍රතිවිරුද්ධව ඇතිවන බලයට කියනවා අපි ඝර්ෂණ බලය කියලා. ඊට තියෙනවා ඝර්ෂණ බලයේ අර්ථ දැක්වීම කියලා. මම කිව්වේ කිසියම් වස්තුවක පෘෂ්ඨයක් හරි කිසියම් වස්තුවක පෘෂ්ඨයක් හරි තවත් පෘෂ්ඨයක් මත චලනය වීම හෝ චලනය වන විට හෝ චලනය වීමට පෙළඹෙන විට අදාළ පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ චලිතයට ප්‍රතිවිරුද්ධව ඇතිවන සමාන්තර බලය. මේක මුතේ ප්‍රතිවිරුද්ධව ඇති වෙන්නේ. දැන් මෙයා මේ පැත්තට චලනය වෙන්න උත්සාහ කරේ. දැන් ඝර්ෂණ බලය ඇති වෙන්නේ මේ පැත්තට. හරි ඝර්ෂණ බලය කියන එක මොනවද තියාගන්න? අපි විසින් යොදන බලයට පුතේ ප්‍රතිවිරුද්ධ වගේම සමාන්තර බලයක්. හරි ඔය විභාගයේදී අහන පුතේ ප්‍රශ්න A B C කියලා. අපි දේ ඝර්ෂණ බලය යනු චලිතයට ප්‍රතිවිරුද්ධව යෙදෙන බලය. ප්‍රකාශය හරි. හරි ප්‍රකාශය හරි. ඊට පස්සේ ඝර්ෂණ බලය යනු යොදන බලයට සමාන්තරව ක්‍රියාත්මක වෙන බලය. හරි. ඊට පස්සේ තියෙනවා ඝර්ෂණ බලය ක්‍රියාත්මක වන්නේ බලය යොදන දිශාවට. මොකද අපිට වැරදි. නේ. ඒතොර ඔන්න ඔය විදිහට ඒතොර A හා B පමණක් නිවැරදි වගේ තීරණ ගන්න වෙනවා. ඒතොර මම කියන්නේ මේ ලකුණු එකක්වත් අඩු වෙන්නේ නැතුව පුතේ මේ ලකුණක්වත් හැලෙන්නේ නැති වෙන්න අපි විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. එතකොට ඝර්ෂණ බලය කියන්නේ අපි මේ වස්තුව මත බලය යොදන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක වෙන අපි මේ යොදන බලයට සමාන්තරව ක්‍රියාත්මක වෙන බලයකට තමයි කියන්නේ පුතේ අපි ඝර්ෂණ බලයක් කියලා. එයා සමාන්තර ප්‍රතිවිරුද්ධ බලයක්. එයා තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. හරිනේ? රයිට්. එතකොට ඒවා කොටස් හයිලයිට් කරගන්න පුතේ. හයිලයිට් කරගන්න කිසියම් ආත්ම කියන කිසියම් වස්තුවක පෘෂ්ඨයක් තවත් පෘෂ්ඨයක් මත චලනය වන විට හෝ චලනය වීමට පෙළඹෙන විට චලනය වෙමින් පවතිද්දී හරි චලනය වෙන්න පෙළඹෙන වෙලාවෙදී හරි මේ පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ චලිතයට ඇතිවන සමාන්තර බලය සාපේක්ෂ චලිතයට ප්‍රතිවිරුද්ධව ඇතිවන සමාන්තර බලය අපි හඳුන්වන පුතේ ඝර්ෂණ බලය කියලා. ඒතකොට ඝර්ෂණ බලය කියන්නේ චලිතයට ප්‍රතිවිරුද්ධව යෙදෙන බලයක් වගේම හරි චලිතයට ප්‍රතිවිරුද්ධව යෙදෙන බලයක් වගේම හරි එයා පුතේ සමාන්තර බලයක්. හරි ප්‍රතිවිරුද්ධ සමාන්තර බලයක් තමයි අපි හඳුන්වන්නේ. හරි ඝර්ෂණ බලය කියලා. හරි ඉන්න පොඩ්ඩක් ඔයාලගේ chat එකට දාලා තියෙන මොනවා හරි ගැටලු තියෙනවද කියලා බලලා ඒ ටික විසඳලා ඊට ටික අපි කතා කරමු. ගිය සතියේ පුතා මම ටියුට් එක දාලා තින්නේ ගිය සතියේ මම ටියුට් එක දාලා තින්නේ ගෲප් එකට. හරි හැම ගෲප් එකකටම දාලා තින්නේ ඒ ටියුට් එකේම තමයි තියෙන්නේ ඝර්ෂණයක්. ඒ ටියුට් එකේ මම ගිය සතියේ දුන්න ටියුට් එකේ ඒ ටියුට් එකේ තියෙනවා පුතා පාඩම් 3ක්. මට එක ප්‍රශ්නයක් එකපාරක් දාපුවම ඇති මම බලලා උත්තර දෙනවා. එහෙම ඉන්න බෑ නම් අයින් වෙලා යන්න. හරි මගෙත් එක්ක වැඩ කරන ළමයි දන්නවා මම කොහොමද වැඩ කරන්නේ කියලා. හරි මම මේ ප්‍රශ්න වලට උත්තර දෙනවා එකපාරක් දැක්කම මම උත්තර දෙනවා. දැන් මම කියලානේ පටන් ගත්තේ මේ පාඩමේ පළවෙනි එක පුතා අපි කරා කියලා මම කිව්වනේ. පළවෙනි පාඩම අපි කරා. දැන් දෙවෙනි පාඩම කරන්නේ. ඒ ටියුට් එකේ තියෙන තුන්වෙනි පාඩමත් අපි කරලා තියෙන්නේ. හරි කාට හරි පුතා ටියුට් එක නැත්නම් ওই බෝඩ් එකේ තියෙන නම්බර් එකට මට මැසේජ් එකක් දාන්න. බෝඩ් එකේ තියෙන එකට
ඔයාලා ඔය ටියුට් එකේ ඉඳලා හැමෝටම පුතේ ඉන්න ගෲප් වලට ගිහින් බලුවොත් මම ටියුට් එක දැම්මම ලින්ක් එකත් එක්ක මම දාවලා හරි ටියුට් එක ඕන නම් පුතේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න අනිත් normal මැසේජ් එකක් දාලා ගන්න විදිහක් නෑ ඔයාලා පුතේ මගේ ගෲප් එකේ එක නැත්නම් කොහේ හරි මට මැසේජ් එකක් දාලා තියන්න මම එතකොට ඔයාලව මේ ගෲප් එකට දාන්නම් ඊට පස්සේ දැන් ඒ වැඩේ කරන්න බෑ දැන් මට මේසෙජ් එක කරගන්න බෑ මැසේජ් එකක් දාලා තියන්න ගෲප් එකට දාන්න කියලා මම දාන්නම් රයිට් දැන් ටියුට් දීලා ඉවරයි අපි ඊගාට බලමු හරි හරි කොමින්ද හරි අපි ඝර්ෂණය කරගෙන ඉන්න මම ඔයාලට කිව්වේ මේකට මැසේජ් දාන්න කියලා නෙමෙයි chat එකට මැසේජ් දාන්න කියලා නෙමෙයි මේ බෝඩ් එකේ තියෙන නම්බරෙට 071 26යි 26යි 434 කියන නම්බරෙට මම මැසේජ් එකක් දැම්මොත් ටියුට් එක දෙන්නම් කියලා. හරි? හරි. අපි පාඩම ඉදිරියට කරන් යයි. දරුවෙක් අහලා තිබුණා මම දැක්ක සාපේක්ෂ චලිතයක් කියන්නේ මොකද්ද කියලා. මම කියපු දේ යම් වස්තුවක් නැත්නම් යම් පෘෂ්ඨයක් තවත් පෘෂ්ඨයක් මත දැන් මේ වස්තුවක පෘෂ්ඨයක් තවත් පෘෂ්ඨයක් මත හරි චලනය වෙද්දී ඇතුලේ ඉන්න එක්කෙනාට පේනවනේ වටපිටාව නිකන් පිටිපස්සට යනවා වගේ. يعني දැන් අපි බස් එකක් ඇතුලේ ඉද්දි පුතා අපි බස් එක ඉස්සරහට යද්දී අපිට පේනවා මේ නිශ්චල වටපිටාව නිකන් පිටිපස්සට යනවා. අන්න එතකොට අපි චලනය වෙන්නේ එක්කෙනෙක් නිකන් චලිත වෙනවා වගේ පේන්නේ තව එක්කෙනෙක්. ඒ විදිහට පුතේ එක පෘෂ්ඨයක් තවත් පෘෂ්ඨයක් මත චලිත වෙද්දී චලනය වෙද්දී හරි. දැන් ඔයාලා ගාව පුතා
හරි. ටියුට් එක තවත් නැති කට්ටිය ඉන්නවා පුතේ ටියුට් එක නැතුව නෝට් එක ලියා ගන්න. ටියුට් එක දෙන්නම් ඊගාවට රෙකෝඩින් එක බලලා සම්පූර්ණ කරලා නැත්නම් මේ වැඩේ කරගෙන යද්දි මේ යන රටාව බිඳුනාම පස්සේ පාඩම ඔළුවට යන්නේ නැහැ. රයිට්? ටියුට් එක පැත්තකින් තියන්නකෝ. අපි මේ පාඩම අහගෙන ඉඳලා ඉගෙන ගමු. හරි? එතකොට නැත්නම් මේක සක්සස් වෙන්නේ නැහැ මේ වැඩේ. හරි? රයිට්. එතකොට ඝර්ෂණ බලය ඇතිවන ආකාරය කියලා තියෙනවා ටියුට් එකේ 12 වෙනි පිටුවේම පෘෂ්ඨයක මතු පිට අන්වීක්ෂයකින් නිරීක්ෂණය කිරීමේදී කඩතොළු සහිත බව දැකගත හැකිය. පාඩ පෙන්නලා තියෙන වස්තුවේ පතුලේ පෘෂ්ඨයයි පෘෂ්ඨයේ මතු පිට පෙනුමයි. ඊට පස්සේ වස්තුවේ චලිත දිශාව පෙන්නලා තියෙනවා. අචල පෘෂ්ඨය පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේ ආකාරයට පෘෂ්ඨ අතර සාපේක්ෂ චලිතයක් සිදුවීමට යත්න දැරීමේදී කියන්නේ පුතේ උත්සාහ කරද්දී. සාපේක්ෂ චලිතයක් සිද්ධ වෙන්න උත්සාහ කරද්දී යත්න දරනවා කියලා කියන්නේ. බාධාවක් නිර්මාණය වන අතර එම බාධාව ඝර්ෂණ බලය ලෙස හැඳින්වේ. මේ චලිතයට ඇතිවන බාධාව ඒක චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ වගේම මේ බලයකට සමාන්තරව නිර්මාණය වෙන බලයක් ඝර්ෂණ බලය කියන එක. මෙම පෘෂ්ඨ අතරට තෙල් හෝ ග්‍රීස් වැනි යමක් දැමීමේදී පෘෂ්ඨ අතර අතරමැද ස්තරයක් නිර්මාණය වන අතර එමගින් කඩතොළු සහිත බව වෙනුවට තුනී මට්ටම් වූ පෘෂ්ඨයක් නිර්මාණය වී ඝර්ෂණ බලය නැති වෙලා යනවලු. රයිට්. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් පුතේ මෙහෙම මේ පෘෂ්ඨයේ කඩතොළු තියෙද්දි මේ වස්තුව මේක උඩ තියන්න කලින් අපි මේකට නිකන් තෙල් තට්ටුවක් වගේ එකක් දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? තෙල් වලින් මේක පිරෙනවා. තෙල් වලින් මේ කඩතොළු සහිතයන් පිරලා යනවා. ඊට පස්සේ මේ පෘෂ්ඨය උඩ තව තෙල් තියෙන්න පුළුවන්. හරි? මේ පෘෂ්ඨය උඩ තව තෙල් තියෙන්න පුළුවන්. right. එතකොට ඒවා මෙහා මෙතන තිබ්බ ගමන් ඒ තෙල් මෙයාගේ අතුලටත් ගමන් කරනවා. ඒ තෙල් මෙයාගේ අතුලටත් ගමන් කරනවා. ග්‍රීස් වගේ එකක් ගෑවත් ඕක තමයි වෙන්නේ. මේකේ තියෙන කඩතොළු ටික වැහිලා යනවා. තව වැඩිපුර තියෙන ග්‍රීස් මෙයාගේ කඩතොළු අතුලට රිංගනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ විදිහට හිර වෙන්නේ නැහැ. දැන් පුතේ ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඔන්න ඕකයි ඔය තෙල් ග්‍රීස් වගේ දේවල් දාපුවාම පුතේ ඝර්ෂණ බලය අඩු වෙන්න හේතුව. නේ? අපි නිකන් පුරුද්දට වගේ කිව්වට තෙල් යදපුවාම ඝර්ෂණ බලය අඩු වෙනවා. ග්‍රීස් දාපුවාම ඝර්ෂණ බලය අඩු වෙනවා කියලා නිකන් අපි පුරුද්දට වගේ කීවට අපි දැනන් හිටියේ නෑනේ ඒව මගින් ඝර්ෂණ බලය අඩු වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ ඝර්ෂණ බලය අඩු වෙන්නේ පුතේ මෙන්න මේ මම කියන විදිහට මේ පෘෂ්ඨයේ තියෙන කඩතොළුමය ස්වභාවයන් right කඩතොළුමය ස්වභාවයන් මොකද වෙන්නේ මේ තෙල් ග්‍රීස් දාද්දී ඒ කඩතොළු පුතේ වැහිලා යනවා. කඩතොළු වැහිලා යනවා. එතකොට මොකද වෙන්නේ මේ පෘෂ්ඨ මත ඝර්ෂණ බලයක් නැති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඝර්ෂණ බලයක් ආවම කරගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න ඔය දේවල් තමයි අපි මේකේ මුලින්ම දැනගත යුතු කරුණු. හරි? ඝර්ෂණ බලයක් නිර්මාණය වෙන්නේ පුතේ පෘෂ්ඨයක් තවත් පෘෂ්ඨයක් මත සාපේක්ෂ චලිතයක් සිද්ධ වෙන අවස්ථාවක හරි. එහෙම නැත්නම් ඒ චලිතය සිදුවීම සඳහා උත්සාහ කිරීමේදී චලිතයක් ආරම්භ කරන්න උත්සාහ කිරීමේදී එතකොට අපි වස්තුවක් මත බලයක් යොදද්දින පුතේ මේ වස්තුව චලනය වෙන්න උත්සාහ කරන්නේ. එහෙනම් මේ යොදන බලයට සමාන්තරව ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන බලයක් තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. සමාන්තරව ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන බලයක් තමයි මේ ඝර්ෂණ බලය කියලා කියන්නේ. එතකොට මේ ඝර්ෂණ බලය අවස්ථා තුනකදී සිද්ධ වෙනවා. නැත්නම් ආකාර තුනකට සිද්ධ වෙනවා. right? ඊට ඝර්ෂණ බලය ඒවා ක්‍රියාත්මක කරන අවස්ථාව අනුව ප්‍රධාන ආකාර තුනකට බෙදා දැක්විය හැකියි. හරි? ප්‍රධාන ආකාර තුනකට බෙදිය හැකියි. පළවෙනි එක උදා. හරි? ලියන්න එපා බලා ගන්න. ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. දෙක සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. තුන පුතා. right? සීමාකාරී ඝර්ෂණ බලය. තුන්වෙනි එක. ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය. මේ අවස්ථාව තුන ගැනම දැන් ඔයා ඊගාවට පිළිවෙලින් ඉගෙන ගන්නවා. මේ අවස්ථාව තුන ගැනම ඔයා පිළිවෙලින් ඉගෙන ගන්නවා. ලියා ගන්න පුතේ ටියුට් එකේ
ඝර්ෂණ බලය ඒවා ක්‍රියාත්මක වන අවස්ථාව අනුව ප්‍රධාන ආකාර තුනකට බෙදිය හැකිය. පළවෙනි එක ලියා ගන්න. පළවෙනි ලියා ගන්න. ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. දෙක සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. තුන ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය. right. හරි අපි දැන් බලමු ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? ගතික ඝර්ෂණ බලය කියන්නේ මොකක්ද කියලා බලමු. right. අපි ඔය ටික ඔහොම තියාගෙන පොඩි වැඩක් කරලා බලමු. මේ පුතා වස්තුවක් මතට දිය බලපු බලයක් එහෙනම් මේ වස්තුවක් දෘෂ්ටියක් මත තියලා තියෙනවා. හරි. මේ පැත්තෙන් මම මෙයාට බලයක් දෙනවා. හරි. බාහිර බලයක් දෙනවා. අපි බලමු ඝර්ෂණ බලයක් මොකද වෙන්නේ කියලා. right හරි. බලමු මේක මොකද වෙන්නේ කියලා. මෙහිම අපි බාහිර බලයත් එක්ක ඝර්ෂණ බලය වෙනස් වෙන විදිහ දාමු. මේ තියෙන පුතේ මේ පැත්තෙන් මම බාහිර බලය දෙනවා. මට මෙයාව චලිත කරගන්න ඕනේ මේ පැත්තට. හරි. මෙයාව චලිත කරගන්න ඕනේ මේ පැත්තට. චලිත විය යුතු දිශාව. හරි. චලිත වෙන්න ඕනේ මෙයා මේ පැත්තට. මම මෙයාට නිව්ටන් 50ක බලයක් දෙනවා. මම මෙයාට නිව්ටන් 50ක බලයක් දෙනවා පුතේ. පළවෙනියටම බලාගන්න නිව්ටන් 50ක බලයක් දෙනවා. මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. එතකොට ඝර්ෂණ බලය කොච්චරක් වෙන්න ඕනේද? නේ? ඒ කියන්නේ මෙයා නිශ්චලතාවයම තියෙනවා. ඔයාලට මතකද මම ගිය සතියේ කතාවක් කියලා දුන්නා මෙහෙම. මම කිව්වා වස්තුවක් මත සන්තුලිත බලය යෙදෙනවා නම් ඒ කියන්නේ පුතේ සමාන බල ප්‍රතිවිරුද්ධ දිශාවල. සන්තුලිත බල කියන්නේ විශාලත්වයෙන් සමාන බල ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කරනවා. එතකොට සන්තුලිත බල ක්‍රියාත්මක වෙනවා නම් නිශ්චල වස්තු දිගටම නිශ්චලතාවයේ තියෙන්න ඕනේ කිව්වා. දැන් මෙයාත් නිශ්චල වස්තුවක්. හරි එයා දිගටම නිශ්චලතාවයේ ඉන්නවා නම් මෙයා මත ක්‍රියාත්මක වෙන්න ඕනේ සන්තුලිත බල. ඒ කියන්නේ මේ විශාලත්වයෙන් සමාන බල ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කරන්න ඕනේ. විශාලත්වයෙන් සමාන බල ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියා කරන්න ඕනේ. එතකොට මෙයා පුතේ නිව්ටන් 50ක බලයක් දෙද්දි මෙයා චලනය වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මෙයා මත ප්‍රතිවිරුද්ධ පැත්තට තියෙන බලය කොච්චරද? මේ පෘෂ්ඨය මත මෙයාගෙන් තියෙන මේ ප්‍රතිවිරුද්ධ පැත්තට තියෙන බලය කොච්චරද? නිව්ටන් 50. නිව්ටන් 50. ඒ කියන්නේ එතකොට නිව්ටන් 50 මේ පැත්තටත් තියෙනවා. නිව්ටන් 50 මේ පැත්තටත් තියෙනවා. එතකොට සංප්‍රයුක්තය ශුන්‍ය වෙලා පුතේ කැපිලා යනවා. right. එතකොට මොකද වෙන්නේ? අත්තර මෙයා මත බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ වගේ. අන්න එතකොට මෙයා දිගටම නිශ්චලතාවයේ තියෙනවා. එහෙනම් ඒ වෙලාවේ ඝර්ෂණ බලය නිව්ටන් 50යි. මම පුතේ මෙයා මත යොදන බලය නිව්ටන් 70 කරනවා. හරි? එතකොට පුතේ මේ බාහිර බලය නිව්ටන් 50ක් වෙද්දී ඝර්ෂණ බලය නිව්ටන් 50යි කියන තියුණා නේද? බාහිර බලය නිව්ටන් 50යි නම් මේ වස්තුව පුතේ චලනය වෙන්නේ නැතුව නිශ්චලතාවයේම තියෙන්න ඕන නම් එයා මත ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයත් නිව්ටන් 50ම වෙන්න ඕනේ.
එතකොට තමයි සමාන බල ප්‍රතිවිරුද්ධ පැත්තට යන්නේ. අන්න සම්ප්‍රයුක්තය ශුන්‍ය වෙනවා. එයාට දිගටම නිශ්චලතාවය ඉන්න වෙනවා. මෙයා චලනය වෙන්න පෙළඹෙන්නේ නැහැ පුතේ. right. ඊට පස්සේ දැන් මෙයා මත යොදන බලය නිව්ටන් 70යි. ඒත් මෙයා චලනය වෙන්නේ නැහැ පුතේ. ඒත් මෙයා චලනය වෙන්නේ නැහැ. එතන මොකද කියන්නේ? නිව්ටන් 70යි මෙයා චලනය වෙන්නේ නැහැ. එහෙනම් ඝර්ෂණ බලය කීයක් වෙනවද? නිව්ටන් 70. නිව්ටන් 70. හරි. ඒ කියන්නේ චලනය වෙන්නේ නැත්නම් වස්තුව මත ක්‍රියාත්මක වෙන්න ඕනේ සන්තුලිත බල. එතකොට පුතේ සන්තුලිත බල වලින් එක පැත්තක තියෙන බලය අපි මේ යොදන බාහිර බලය, අනිත් පැත්තට තියෙන බලය ඝර්ෂණ බලය. අනිත් පැත්තට තියෙන බලය ඝර්ෂණ බලය. එතකොට බාහිර බලයයි ඝර්ෂණ බලයයි සමාන වුණොත් මෙයා දිගටම නිශ්චලතාවය තියෙනවා. ඊගාවට මෙයා මත යොදනවා පුතේ නිව්ටන් 90ක බලයක්. එතකොටත් මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. එහෙනම් ඝර්ෂණ බලයත් නිව්ටන් 90යි. right. ඝර්ෂණ බලයත් නිව්ටන් 90යි. ඔන්න ඕකට තමයි පුතේ මෙන්න මෙයාව අපි හඳුන්වලා දෙන්නේ. මොකද්ද? ස්ථිතික ඝර්ෂණ බලය. හොඳට අහගන්න. ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියන්නේ පුතේ වස්තුවක් චලනය නොවන අවස්ථාවේදී ඒ වස්තුව මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියන්නේ වස්තුවක් චලනය නොවන අවස්ථාවේදී වස්තුව මත ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයට. එතකොට පුතේ වස්තුව මත යෙදෙන ස්ථිතික ඝර්ෂණ බලයට නියත අගයක් නැහැ මේ බලන්නකෝ. නිව්ටන් 50ක් දුන්නොත් ඝර්ෂණ බලය නිව්ටන් 50යි. නිව්ටන් 70ක් දුන්නොත් ඝර්ෂණ බලය නිව්ටන් 70යි. නිව්ටන් 90ක් දුන්නොත් ඝර්ෂණ බලය නිව්ටන් 90යි. මේ අවස්ථා තුනේදීම මේ වස්තුව නිශ්චලයි. චලනය වෙන්න දාම් පටන් ගත්තේ නැහැ. නිශ්චලයි නම් පුතේ අපි යාට කියනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. හැබැයි යාගේ අගේ නියත අගයක් මේක වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්නේ කොහොමද පුතේ? මේ යොදන බාහිර බලය. ඒතකොට ස්ථිතික ඝර්ෂණ බලය කියන එක පුතේ හැම වෙලාවෙම අපි විසින් යොදන බලයට සමානයි. හැම වෙලාවෙම අපි විසින් යොදන බලයට සමානයි මේ. එතකොට අපිට කිව්වොත් එහෙම වස්තුවක් මෙහෙම කිව්වොත් බාහිර පුතේ වස්තුවක් මත නිව්ටන් 100ක බලයක් යොදනවා. ඒ වෙලාවේ මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. වස්තුව මත ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය කොච්චරද කියලා. වස්තුව චලනය වෙන්නේ නැත්නම් පුතේ ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය නම් ඒක අපි විසින් යොදන බලයේ විශාලත්වයට සමානයි. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. බලයේ විශාලත්වයට සමානයි. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඝර්ෂණ බලයනේ අපි යොදන බලයට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි තියෙන්නේ. වැදගත් තමන් කියන එක. එතකොට ඔන්න අපි එකක් අඳුනගත්තා. ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ වස්තුවක් චලනය නොවන අවස්ථාවේදී ඒ වස්තුව මත ක්‍රියාත්මක වෙන බලය. එතකොට පුතේ අපි හිතමුකෝ මෙයා මත නිව්ටන් 95ක් දුන්නා කියලා. ඒත් මෙයා චලනය වෙන්නේ නැත්නම් ඝර්ෂණ බලය නිව්ටන් 95යි. මෙයා මත නිව්ටන් 100ක බලයක් දුන්නා කියලා. ඒත් මෙයා චලනය වෙන්නේ නැත්නම් ඒ වෙලාවේදී ඝර්ෂණ බලය නිව්ටන් 100යි. හරි. එහෙනම් මෙතනදී අපිට එක පොයින්ට් එකක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි එකක් වස්තුවක් චලනය නොවන අවස්ථාවේදී වස්තුව මත ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. ස්ථිතික ඝර්ෂණ බලයට පුතේ යම් නියත අගයක් නැහැ. ඒක අපි විසින් යොදන බලයට සමානයි. ඒතර අපි විසින් යොදන බලය අනුව ඒ වස්තුව චලනය වෙන්නේ නැතිනම් අපි විසින් යොදන බලයට ඝර්ෂණ බලය සමානයි. අපි ඊට වඩා වැඩි බලයක් යොදද්දිත් මේ වස්තුව චලනය වෙන්නේ නැත්නම් අන්න ඒ අවස්ථාවේදී ඝර්ෂණ බලය අපි විසින් යොදපු බලයට සමානයි. හැම වෙලාවෙම වස්තුව චලනය වෙන්නේ නැත්නම් පුතේ ඒ වෙලාවේ තියෙන ස්ථිතික ඝර්ෂණ බලයක් තමයි මේ ස්ථිතික ඝර්ෂණ බලය කියන එක. මොකද වෙන්නේ? අපි විසින් යොදන බාහිර බලයට විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. බාහිර බලයට විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හරි. ඔය හරියට අහන් හිටියොත් ඔයාලට මේ පාඩමේ ඕන තැනකින් අහන ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන් කරනවා මම. ඒ හින්දා හරි සීමාවල තුල ඔය ගෙදර තියෙන අනිත් වැඩ එහෙම නවත්තලා පුතේ අහගෙන ඉන්න ඕනේ. රයිට්. බෝඩ් එක දිහා බලන් ඉන්න ඕනේ. මම කතා කරන එකට අවධානය දීගෙන ඉන්න ඕනේ. වෙන වැඩ කරන්න යන්න එපා. ඔයාලට ඝර්ෂණී පාඩම් පුළුවන් වෙනවා. ආයි කවදාවත් බලන්න ඕනේ නැහැ. හරිනේ. රයිට්. එතකොට රයිට්. ඊගාවට පුතේ ඔන්න දැන් නිව්ටන් 110ක් වගේ දෙද්දී නිව්ටන් 110ක් වගේ බලයක් මෙයා මත දෙන්න පටන් ගන්නවා දැන් අපි. චලනය වෙන්නේ නැතුව දෙපි 100ක් දෙද්දී ඔය 110ක් විතර දෙනවා.
අන්න මෙයා යන්තමින් පොඩ්ඩක් මේ පැත්තට චලනය වෙන්න පටන් ගන්නවා. අපි කියනවා යන්තමින් චලනය වීම ආරම්භ වෙනවා. හරි. යන්තමින් චලනය වෙන්න ආරම්භ වෙනවා. යන්තමින් චලනය වෙන්න ආරම්භ වෙනවා නම් පුතේ අපි කියනවා ඒ වෙලාවේ ඝර්ෂණ බලයත් 110ම තමයි. යන්තමින් චලනය වෙන චුට්ටක් ඉස්සරහට යනවා. හැබැයි මෙයා යන්තමින් චලනය වෙන්න පටන් ගන්න ඉඳන් අපි ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. දැන් මෙයා අපි මේ වස්තුව මත පුතේ හරි වස්තුව මත නිව්ටන් 110ක බලයක් දෙද්දි මෙයා යන්තමින් චලනය වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපි කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. මේදී එතකොට වස්තුවක් යන්තමින් චලනය වීම ආරම්භ කරන මොහොතේදී ඒ වස්තුව මත තියෙන ඝර්ෂණ බලය නැත්නම් ඒ වස්තුව මත ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියනවා. හරිනේ? වස්තුවක් යන්තමින් චලනය වෙන්න ආරම්භ කරන එක. ඒතර අපිට මේ බලය පුතේ දීගෙන ටිකක් වැඩි කරගෙන යන්න වෙනවා. යම් මොහොතකදී මේ වස්තුව යන්තමින් අපි මේ බලය යොදන පැත්තට චලනය වෙන්න පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාවේ ඝර්ෂණ බලය අපි කියනවා මොකක් කියලාද? සීමාකාරී ඝර්ෂණ බලය කියලා. සීමාකාරී ඝර්ෂණ බලය කියනවා. ඒතර පුතා මේ බලය අපේ මයින්ඩ් පුළුවන් නෑ. මයින්ඩ් පුළුවන් පුතා මේ වස්තුව මත අපි මේ පොඩි කොක්කක් වගේ එකක් දාලා මේකට දුම් තරාදියක් දාලා අදිනවා. නිව්ටන් 50ට අදිද්දි චලනය වෙන්නේ නෑ. නිව්ටන් 70කට වගේ අදිද්දි චලනය වෙන්නේ නැහැ. නිව්ටන් 80කට අදිද්දි චලනය වෙන්නේ නැහැ. 110ට අදපු ගමන් චුට්ටක් මෙයා පුතේ ගැස්සিলা ඉස්සරහට එනවා. ඒතර අපි දකිනවා මේකේ පාට අංක 110යි කියලා. අන්න 110යි නම් ඒක තමයි මම කියන්නේ 110යි නෙමෙයි හැම වෙලාවෙම මගේ. මම මේ කතා කරන අවස්ථාවට අනුව මේකේ 110යි තමයි පුතේ. මොකද්ද? උපරිම ඝර්ෂණ බලයත් එයා වස්තුව චලනය වීම ආරම්භ කරන ඝර්ෂණ බලය. වස්තුව චලනය වීම මේ වෙලාවේදී ආරම්භ වෙනවා. ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. right. එතකොට ඔය ඝර්ෂණ බලයන් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඊට පස්සේ පුතා මම මෙයා මත දැන් මෙයා චලනය වෙන්න පටන් ගන්න තියෙන්නේ 120ක බලයක් දෙනවා. 120ක බලයක් දෙනවා. හරි මෙයා මත මම දෙනවා පුතේ 120ක බලයක්. මේ පැත්තට දෙනවා 120 නිව්ටන් බලයක්. දැන් මෙයා මත තියෙන ප්‍රතිවිරුද්ධ බලය කොච්චරද? ඒත් 120මද? නෑ පුතේ. සීමාකාරී ඝර්ෂණ බලය තමයි දැන් තියෙන්නේ. හරි. ඒ වෙලාවේදී ආය චලනය වෙන්න පටන් ගත්තානේ. එහෙනම් ඒක තමයි තියෙන්නේ. 110ට වඩා ඝර්ෂණ බලය වැඩි වෙන්නේ නැහැ. අපි දැන් බාහිර බලය පුතේ 120 කරත් මෙයා මත තියෙන ඝර්ෂණ බලය 110යි. අපි බාහිර බලය නිව්ටන් 130 කරත් මෙයා මත තියෙන ඝර්ෂණ බලය මොදෙන්නේ 110යිම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ සීමාකාරී ඝර්ෂණ බලය තමයි වට පේනවා. ඉතින් යහට දිගටම තියෙන්නේ. එහෙනම් වස්තුවක් මත ක්‍රියාත්මක වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. උපරිම ඝර්ෂණ බලයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. ඒ සීමාකාරී ඝර්ෂණ බලය මොදෙන පුතේ දිගටම මෙයා මත ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ වෙලාවේදී වස්තුව මේ අවස්ථා තුනේදීම පුතේ වස්තුව නිශ්චලයි. මේ අවස්ථා තුනේදී වස්තුව නිශ්චලයි. මේ අවස්ථා දෙකේදී චලනය වෙනවා. වස්තුව චලනය වෙනවා. එතකොට පුතේ වස්තුව චලනය වෙද්දී එයා මත තියෙන ඝර්ෂණ බලයට අපි කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. ගතික ඝර්ෂණ බලය කියලා. වස්තුව චලනය වෙද්දී එයා මත යෙදෙන ඝර්ෂණ බලයට අපි කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. හරිද? ගතික ඝර්ෂණ බලය කියලා කියනවා. ඔය ඝර්ෂණ බල තුන තමයි පුතේ මම මේ එකම රූප සටහනක් අරගෙන එයා මත යොදන බලයන් වෙනස් කරමින් මම ඔයාලට පැහැදිලි කළා. එතකොට ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ පුතේ වස්තුවක් නිශ්චල අවස්ථාවේදී යා මත ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය. ඒ ඝර්ෂණ බලය අපි විසින් යොදන බාහිර බලයට සමානයි. හැම වෙලාවෙම සමානයි. වස්තුව චලනය වෙන්නේ නැත්නම් අපි යොදන්නේ බලය නිව්ටන් 10000ද ඝර්ෂණ බලය නිව්ටන් 10000යි. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේ වස්තුව මත අපි යොදන බලය වැඩි කරගෙන එද්දී යම් මොහොතකදී
මේ වස්තුව යන්තමින් චලනය වෙන්න පටන් ගන්නවා. වස්තුව යන්තමින් චලනය වෙන්න පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාවේදී තියෙන ඝර්ෂණ බලයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. ඒක තමයි පුතේ මෙයා මත තියෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. ඊට වඩා මේක වැඩි වෙන්නේ නැහැ. සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියනවා. ඊට පස්සේ මේ ඝර්ෂණ බලය එහෙමම තියෙනවා. අපි බාහිර බලය වැඩි කරන් යද්දී මෙයා සීමාකාරී ඝර්ෂණ බලයෙන් ඉන්නවා. ඊට වඩා වැඩි වෙන්නේ නැතුව. පැහැදිලිද පුතා? right. එතකොට වස්තුව චලනය වෙනවා. වස්තුව චලනය වෙන අවස්ථාවේදී එයා මත ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයට අපි කියනවා කියලාද? ගතික ඝර්ෂණ බලය කියලා. ගතික ඝර්ෂණ බලය කියනවා. එතකොට අපි මේ ඝර්ෂණ බලයේ මූලික අවස්ථා තුන හඳුනගෙන ඉවරයි. right. ඊට පස්සේ මේකට ප්‍රස්තාරයක් අපිට දැන ගන්න තියෙනවා. අපි ප්‍රස්තාර අඳිමු. සහ මේක පොඩි පොඩි රූප සරහන් ටිකක් තියෙනවා අපිට දාගන්න. ඒව දාලා ඒ වගේ තියෙන කොටස් නම් කරගමු. ඒව කරගෙන යමු ඉස්සරහට. මේකේ තියෙන පුතේ 12 වෙනි පිටුවේම ස්ථිතික ඝර්ෂණ බලය අපි නෝට් එක මෙහෙම දාමු. ලියා ගන්න. වස්තුවක් චලනය නොවන අවස්ථාවේදී වස්තුවක් චලනය නොවන අවස්ථාවේදී වස්තුව මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය ස්ථිතික ඝර්ෂණ බලයයි. එම ඝර්ෂණ බලයට නියත අගයක් නොමැති අතර එය බාහිර බලය සමග වෙනස් වේ. පහලත් ඉඳ දිනවා ලියා ගන්න ඒවා. එය බාහිර බලය සමග වෙනස් වේ. බාහිර බලය සමග වෙනස් වේ. වස්තුව චලනය නොවන අවස්ථාවේදී වස්තුව මත යෙදෙන බාහිර බලය ස්ථිතික ඝර්ෂණ බලයට සමාන වේ.
ස්ථිතික ඝර්ෂණ බලයට සමාන වේ. right. ඊට පස්සේ පුතේ හරි. ඔතන ඔය 12 වෙනි පිටුවේ මෙන්න මෙහෙම රූප සටහන් දෙකක් තියෙනවා. හරි. එකක් ලී කුට්ටියක් කියලා තියෙනවා. නිව්ටන් තරාදියකින් ඒක දකුණු පැත්තට ඇදලා තියෙනවා. right. ඊට පස්සේ මේසයක් උඩ තමයි මේක තියලා තියෙන්නේ. ඊට පස්සේ ඒ රූපේම පුතේ දකුණු පැත්තේ පෙන්ලා තියෙනවා මෙන්න මෙහෙම. හරි. මේ මේසයක් උඩ තියලා තියෙනවා මෙයා. ඒතර පුතේ මේකේ මේ පහළට ක්‍රියා කරන බලය එකපාරක් විභාගයට මේ වගේ වස්තුවක් දීලා පුතේ මෙයා මත ක්‍රියා කරන බල මොනවද කියලා ලකුණු කරන්න කියලා තිබ්බා. සහ මේව සටහන් කරන්න කියලා. එතකොට මෙතනින්ම පුතේ මේ උඩට තියෙනවා R කියලා එකක්. right. එතකොට R කියලා කියන්නේ පුතේ අපි ඒකට කියනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව. මේකේ W කියන්නේ පුතේ බර. එතකොට වස්තුවක් සමතුලිතව තියෙනවා නම් මේ විදිහටදී මේ අවස්ථාවේදී මෙයාගේ W කියන එක පුතේ R ට සමාන වෙන්න ඕනේ. W කියන එක R ට සමාන විතර අභිලම්බ ප්‍රතික්‍රියාව හොයන්න කියලා කිව්වොත් අපිට මේ වගේ අවස්ථාවක් දීලා මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව හොයන්න කියලා කිව්වොත් අභිලම්බ ප්‍රතික්‍රියාව පුතේ වස්තුවේ බරට සමාන වෙන්න ඕනේ. බර ගන්නෙ කොහොමද අපි? එදා අපි චලිතය පිළිබඳ නිව්ටන් නියම පාඩමේ කතා කරන්නේ ස්කන්ධය සහ බර. බර ගන්නෙ ස්කන්ධයේ ගුරුත්වජ ත්වරණයෙන් ගුණ කරලා. හරි. right. ඒ රූපේ මේ දේවල් ලකුණු කරගන්න පුතා. R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා පෙන්වන්න. W කියන්නේ බර කියලා පෙන්වන්න. පැත්තක ලියන්න W සමානයි R ට. W කියන්නේ mg සමාන වෙනවා R ට කියලා. මේ පෙන්වන්න. හරි නේද පුතා? right. හරි. ඊට පස්සේ අපිට තියෙනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. එතකොට දැන් පුතා සීමාකාරී ඝර්ෂණ බලය මම කිව්වේ දැන් මේක හැටියට නම් අපි ගත්තේ 110 කියලා මේ සීමාකාරී ඝර්ෂණ බලය. එතකොට අපි මෙතන බාහිර බලය කොච්චර වැඩි කරත් ඇයිදනද? 110ක් පුතේ දෙද්දී මේ බාහිර බලය 110ක් දෙද්දී මෙයා චලනය වෙන්න පටන් ගන්නවානේ. ඒ කියන්නේ පුතේ මෙයා දැන් යම් පැත්තකට චලනය වෙන්නවා නම් චලනය වෙන්න පටන් ගත්තා නම් ඒ කියන්නේ පුතේ දැන් එයා ඝර්ෂණ බලය කියන එක අභිබවා යනවා. දැන් අපි යොදන බලය අභිබවා යන්න පටන් ගන්නවා නේ. ඝර්ෂණ බලය මේ පැත්තට තියෙන ප්‍රතිවිරුද්ධ පැත්තට අපි යොදන බලය පුතේ මේ පැත්තට තියෙනවා. එතන මොකද වෙන්නේ? මේ අපි යොදන බලය ඝර්ෂණ බලය අභිබවා යන්න පටන් ගන්න මොහොතක්. එතකොට ඒක තමයි එයාට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. ඒකනේ මේ වස්තුව චලනය වෙන්න පටන් ගන්නෙ. එයා දැන් උපරිම ඝර්ෂණ බලය දීගෙන ඉන්නේ. අපි යොදන බලය ඊටත් වඩා වැඩි වෙද්දි තමයි වස්තුව චලනය වෙන්න පටන් ගන්න. නැත්තම් චලනය වෙන්නේ නැහැ. ඒතර වස්තුව චලනය වෙන්න පටන් ගත්තට පස්සේ ඒ වෙලාවේදී තිබ්බ ඝර්ෂණ බලය පුතේ. ඒ වෙලාවේදී තිබ්බ ඝර්ෂණ බලය ආයි එයාට ඊට වඩා වැඩි කරගන්න බෑ. ඒකයි සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ. සීමාවක් තියෙනවා මෙතන මේ සීමාවෙන් එපිටට එයාට එන්න බෑ. එතකොට මේ සීමාකාරී ඝර්ෂණ බලය ගත්තාම එයා තමයි වස්තුවක් මත යෙදෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. ඔකහන විභාගෙ. වස්තුවක් මත ක්‍රියාත්මක විය හැකි උපරිම ඝර්ෂණ බලය කුමන නමකින් හැඳින්වෙයිද? නැත්නම් බහුවර්ණ ප්‍රශ්න වලට දුන්නාම උත්තර වලට දෙයි. සීමාකාරී ඝර්ෂණ බලය, ස්ථිතික ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය සහ
වෙනත් උත්තරයක්. නැත්නම් මේ සියල්ලම නැත්නම් ඉහත එකක්වත් නොවේ. ඔහොම එකක් දෙයි. ඒතර ඔයාට පුළුවන් වෙන්න ඕනේ වස්තුවක් මත ක්‍රියාත්මක වෙන උපරිම ඝර්ෂණ බලය. වස්තුවක් මත ක්‍රියාත්මක වෙන උපරිම ඝර්ෂණ බලය මොකක් කියලා කියන්නද? සීමාකාරී ඝර්ෂණ බලයයි කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට වඩා පුතේ යාට ඝර්ෂණ බලය වැඩි කරන්න බෑ. ඝර්ෂණ බලයක් යාට ඇති කරගන්න බෑ. ඒ පෘෂ්ඨ වලින් ඝර්ෂණ බලයක් නිර්මාණය වෙන්නේ නෑ. උපරිම ඝර්ෂණ බලය තියෙද්දි ප්‍රතිවිරුද්ධ පැත්තට ඒක ඉක්මවලා අපි ඉදිරියට බලයක් දෙනවා නම් චලිත පැත්තට අන්න වස්තුව යන්තමින් චලනය වෙන්න පටන් ගන්නවා මුල්ම අවස්ථාවේදී. ඊට පස්සේ අපි බලය වැඩි කරන්න මේ වස්තුව මොකද වෙන්නේ? මත යෙදෙන චලිත වෙන පැත්තට යෙදෙන බලය වැඩි වෙලා එයා චලනය වෙන්න පටන් ගන්නවා. අර ප්‍රතිවිරුද්ධ පැත්තට තිබ්බ ඝර්ෂණ බලය පුතේ එහෙම්ම මෙයා මත තියෙනවා. එහෙම මෙයා මත තියෙනවා. රයිට්. අපි පොඩ්ඩකින් බලමු එහෙම කොහොමද වෙන්නේ කියලා. රයිට්. සීමාකාරී ඝර්ෂණ බලය. මෙහෙම ලියා ගන්න. වස්තුවක් මත බලය යෙදීමේදී වස්තුවක් මත බලය යෙදීමේදී mg කියන්නේ පුතේ ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ ත්වරණය. වස්තුවක් මත බලයක් යෙදීමේදී එම වස්තුව දනුල් මෙතන රෙකෝඩ් කරන්න පටන් ගන්න පුතේ පොඩ්ඩක්. එම වස්තුව යන්තමින් චලනය වීම ආරම්භ වන අවස්ථාවේදී එම වස්තුව මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය ලෙස හැඳින්වේ. 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 වස්තුවක් මත ක්‍රියාත්මක විය හැකි උපරිම ඝර්ෂණ බලය වන්නේ මෙම සීමාකාරී ඝර්ෂණ බලයයි. මෙම සීමාකාරී ඝර්ෂණ බලයයි.
මෙම සීමාකාරී ඝර්ෂණ බලයයි. වස්තුව මත යෙදෙන බලය වස්තුව මත යෙදෙන බලය තවත් වැඩි කලද සීමාකාරී ඝර්ෂණ බලය වැඩි නොවේ. right. ඊට පස්සේ ඔයාලට පේන ප්‍රස්තාරයක් තියෙනවා. මම ප්‍රස්තාරය යන්නේ විදිය අරන් දෙන්නම් එමිට. අපි යමු පුතේ ගතික ඝර්ෂණ බලය කියන එකට නෝට් එක දාලා ගතික ඝර්ෂණ බලයට නෝට් එක දාලා අපි ප්‍රස්තාරය ගාවට එමු. හරි මෙහෙම ලියා ගන්න. වස්තුවක් චලනය වන අවස්ථාවේදී එය මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලයයි. අහන්න පුතේ විනාඩිය. සාමාන්‍යයෙන් මේ ගතික ඝර්ෂණ බලය සීමාකාරී අවස්ථාවෙම පවතින්න ඕන. නැත්නම් සීමාකාරී අගයේම පවතින්න ඕන. හැබැයි මේ ඝර්ෂණය පිළිබඳව පරීක්ෂණ කරගෙන යද්දී අපිට තහවුරු වෙනවා දැන් මේකට අනුව නම් පුතේ 110 නේ සීමාකාරී අවස්ථාවල අපි ගත්තේ. හැබැයි මෙයා පුතේ ටිකක් වේගයෙන් චලනය වෙද්දී එයාගේ ප්‍රවේගය වැඩි වෙද්දී ටිකක් මෙයා මත යෙදෙන ඝර්ෂණ බලය පුතේ මේ ටිකක් අඩු වෙනවා. 110 තමයි තියෙන්න ඕනේ. හැබැයි 109 108 වගේ මේ චුට්ටක් මහා ගොඩක් අඩු වෙන්නේ නැහැ. පොඩ්ඩක් අඩු වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලයට වඩා කුඩා ප්‍රමාණයක් අඩු වෙනවා ගතික අවස්ථාවේදී. එහෙම නැත්නම් මේ චලනය වෙන අවස්ථාවේදී ඝර්ෂණ බලය. ඒතර ගතික ඝර්ෂණ බලය කියන එක ඇත්තටම තියරිටිකල් නැත්නම් සිද්ධාන්තිකව මෙයා සමාන වෙන්න ඕන. මෙයා සමාන වෙන්න ඕන පුතා කාටද? සීමාකාරී ඝර්ෂණ බලයට. ඒකනේ උපරිම එක. ඊට වඩා අතුරු ආය අඩු වෙන්නත් බෑ, ඊට වඩා වැඩි වෙන්නත් බෑ. හැබැයි ප්‍රායෝගිකව මෙයා මේ වස්තුවක් පුතේ යම් පෘෂ්ඨයක් මත වේගයෙන් චලනය වෙන අවස්ථාවකදී එයා අර චලිතය ආරම්භ කරන මොහොතේදී එයා මත තිබ්බ ඝර්ෂණ බලයට වඩා ඉතා කුඩා ප්‍රමාණයක් ඝර්ෂණ බලය අඩුවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට පේන්න පටන් ගන්නවා. ප්‍රැක්ටිකල් වලදී මේක ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කියනවා මේ කියන ගතික ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ඉතා කුඩා ප්‍රමාණයක් අඩු වගේක තමයි පවතින්නේ කියලා.
පැහැදිලිද? right. මෙහෙම ලියා ගන්න. ගතික ඝර්ෂණ බලය 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 සීමාකාරී ඝර්ෂණ බලයට සමාන විය යුතු නමුත් එය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ඉතා කුඩා ප්‍රමාණයක් අඩුවෙන් වූ අගයක පවතී. right. එතකොට පුතේ දැන් අපි මේ ඉගෙනගත්ත කොටස් තුන ඝර්ෂණ බලය පවතින පුළුවන් අවස්ථා තුනක් ස්ථිතික සීමාකාරී සහ ගතික ප්‍රස්ථාරයකට දැමුණොත් අපි මේ පැත්තේ තියන්න වෙන පුතේ බාහිර බලය නැත්නම් අපි විසින් යොදන බලය මේ පැත්තේ තියන්න වෙන්නේ ඒකත් එක්ක කොහමද මේ ඝර්ෂණ බලය කියන එක වෙනස් වුනේ කියන්නේ. right. අපි දැක්කා යම් මොහොතක මෙතන ඔයා මේ දත්ත වගුව ඔයාලට මතකයි නම් right නේ මං කියේ යොදන බලය 50 නම් මෙයත් 50. යොදන බලය නිව්ටන් 70යි නම් ඝර්ෂණ බලයත් 70යි. කොහොමවද අපි? ඒ කියන්නේ පුතේ මොකද වෙන්නේ? මේ බාහිර බලය වැඩි කරන්න ඝර්ෂණ බලයත් ඒත් එක්කම වැඩි වී ආවා. මේ බාහිර බලය 10යි නම් මේ පැත්තේ පුතේ 10යි නම් මෙයත් 10යි. එයා 20 මෙයා 20 වුණොත් මෙයාත් 20. හරි. කොහොමද තමයි ගත්තේ. එතකොට දෙන්න මෙහෙම වැඩි වෙගෙන යනවා. ඒතර අපිට මේක පෙන්වන්න පුළුවන් මොකක් කියලාද? ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය කියන අපිට මේක පෙන්වන්න. මේ ස්ථිතික අවස්ථාව. ඒතර මේක වැඩි වෙලා මෙන්න මේ පුතේ උපරිමයකට එනවනේ. මෙන්න මේ උපරිම අවස්ථාවට අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? සීමාකාරී ඝර්ෂණ බලය කියලා. සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ උපරිමයක. ඊට පස්සේ පුතේ මම කියවනේ චලනය වෙන්න පටන් ගද්දී අපි බාහිර බලය තා වැඩි කරන් යනවා. චලනය වෙන්න පටන් ගද්දී මොකද වෙන්නේ? චලනය වෙන්න පටන් ගද්දී මේ තිබ්බ උපරිම අගයට වඩා පුතේ චුට්ටක් අඩු වෙලා ඒක වෙනස් වෙන්න නැතුව තියෙනවා. හරිනම් මේක මෙහෙම වැඩි වෙලා පුතේ එහෙම තමයි යන්න ඕනේ. හැබැයි මේක මොකද වෙන්නේ? චුට්ටක් විතර අඩු වෙලා මෙන්න මෙහෙම යනවා. මොහොම වෙනවා. හරිද? ඒක ඔන්න ඔහොම එකක්. එතන පුතේ මේ අවස්ථාව හරි මෙන්න මේ අවස්ථාව අපි මෙතන දැම්මොත් A කියලා මෙතනට දැම්මොත් B කියලා මෙතන දැම්මොත් C මෙතන දැම්මොත් D කියලා මෙන්න මේ අවස්ථාව අපිට කියන්න පුළුවන් මොකක්ද කියලාද පුතේ ගතික ඝර්ෂණ බලය කියලා.
ගතික ඝර්ෂණ බලය. එතකොට මෙන්න මේක තමයි මේ උපරිම උස නැත්නම් උපරිම අවස්ථාව සීමාකාරී අවස්ථාවකදී. හරි. ඊට පස්සේ මේක තමයි හරි. මේක තමයි ගතික ඝර්ෂණ බලය. ඔන්න ඔයාලට මේක ගතික ඝර්ෂණ බලයක පෙන්වන්න ගතික අවස්ථාව. හරිද? මේක ස්ථිතිකයි පුතේ. එයා බාහිර බලයත් එක්ක ක්‍රමානුකූලව වැඩි වීගෙන යනවා. ඊට පස්සේ මේ උපරිම අවස්ථාව අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. දැන් මේ ගත්තොත් AB කියන්නේ මොකද්ද? AB කියන්නේ ස්ථිතික අවස්ථාව. හරි? B කියන්නේ සීමාකාරී අවස්ථාව. සීමාකාරී අවස්ථාව. ඊට පස්සේ පුතේ CD කියලා කියන්නේ ගතික අවස්ථාව. ගතික අවස්ථාව. හරිනේ? right. ප්‍රස්ථාරය වාට ටියුට් එකේ දාලා තියෙනවා. ඔයාලට අකුරු මොන හරි දාගෙන නෝට් දාගන්න ඕන නම් පැහැදිලිව පහලින් වාට පුළුවන් පුතේ ඒව සටහන් කරගන්න. නේ? වාට පුළුවන් ඒව සටහන් කරගන්න. මම ප්‍රස්ථාරයේ බෝඩ් එකෙත් දාලා තියෙනවා සහ ප්‍රස්ථාරයේ ටියුට් එකෙත් තියෙනවා. ඔයාලට පුළුවන් ඒ අදාළ කොටස් මේකේ සටහන් කරගන්න. හරිද? සටහන් කරගත්තන අවශ්‍ය දේවල්. දැන් ඉතින් ඝර්ෂණ පාඩමේ භාගයක් විතර ඉවරයි. හරි? අපිට තව කොටස් ටිකක් තියෙනවා කතා කරගන්න. හරි? තව කොටස් ටිකක් තියෙනවා කතා කරගන්න. ඒ ටික අපි හිමින් කතා කරගෙන යමු ඉස්සරහට. right? කතා කරගෙන පාඩම ඉවර කරගමු. right. එතකොට උදේ දැන් අපිට ඊගාවට කතා කරන්න තියෙන්නේ මේ ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. ඝර්ෂණේ පාඩමේ අපි ඊගාවට දැනගන්න ඕනේ මේ ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ තව එකක් තමයි මේ ඝර්ෂණයේ පවතින අවස්ථා තුනෙන් පුතා අපිට මොකක්ද පරීක්ෂණාත්මකව පෙන්වන්න පුළුවන්. ප්‍රැක්ටිකලි අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මොකක්ද කියලා. අපිට ස්ථිතික ඝර්ෂණ බලය ප්‍රායෝගිකව පෙන්වන්න බෑනේ. මොකද අපි පුත බලයක් දුන්නොත් ඒ බලය තමයි ඝර්ෂණ බලය. ඒතර ඒක ඇත්ත ඒ අවස්ථාවට අදාළයි. ටික වෙලාවක් යද්දී ඊට වඩා වෙනස් බලයක් දුන්නොත් ස්ථිතික ඝර්ෂණ බලය ඊට වඩා වෙනස් වගේක්. අපි ඊටත් වඩා වැඩි බලයක් දෙද්දී ඒත් වස්තු චලනය වෙන්නේ නැත්නම් අන්න ඒ යගේ. එහෙමනේ දැන් අපි කතා කරන්නේ. එතකොට අපිට ඒක හරි අගයක් දෙන්න බෑනේ. එතකොට එක එක්කෙනා එක එක අගයන් කියයි. දැන් මම මේ ගත්ත එකේ නම් 70 ඉඳලා 110ට යනකම් ඕනම එකක් ස්ථිතික ඝර්ෂණ බලයක්. 70 ඉඳලා 110ට යනකම් ඕනම එකක් ස්ථිතික ඝර්ෂණ බලයක්. ඒ වගේම තමයි පුතේ වස්තුවක් චලනය වෙන වෙලාවේදී ඝර්ෂණ බලය මයින්ඩ් එකක් ටිකක් අමාරුයි. වස්තුවක් චලනය වෙන වෙලාවේ ඝර්ෂණ බලය ටිකක් මයින්ඩ් අමාරුයි. එහෙම මයින්ඩ් නම් වස්තුවට ඒකාකාර ප්‍රවේගයක් දීලා තියන්න ඕන. වස්තුවට ඒකාකාර ප්‍රවේගයක් දුන්න වෙලාවක අපිට ඝර්ෂණ බලය යම් ප්‍රමාණයක් මයින්ඩ් පුළුවන්. නමුත් ඒක හරියටම ඝර්ෂණ බලයමයි කියලා කියන්න බෑ. ප්‍රායෝගිකව ගැටලු වෙනවා. අපිට පෙන්වන්න පුළුවන් නැත්නම් පරීක්ෂණාත්මකව අපි තහවුරු කරන අවස්ථාව තමයි සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ. ඒ කියන්නේ අපි මේ බලයක් මෙයා මත දීලා මෙයා අදිනවා කියලා තුමු වස්තුවක් නේ දුමුතරාදියකින් යට ගහලා අදිනවා. අදිද්දි යම් මොහොතකදී යන්තම් මෙයා චලනය වෙන්න පටන් ගන්න අවස්ථාව. චුට්ටක් මෙයා පොඩ්ඩක් ඉස්සරහට තල්ලු වෙලා එනවා. අන්න ඒ අවස්ථාවේ දුමුතරාදි පාඨාංක එකක් ගන්න පුතා. මොකද ඒ තමයි සීමාකාරී ඝර්ෂණ බලය. නේ ඒක තමයි සීමාකාරී ඝර්ෂණ බලය. මෙහෙම
වස්තුවක් අරගෙන එයා මත මෙහෙම කුක්කක් වයින්ක් දාලා හරි මේකට සෙට් කරලා පුතේ දුම්තරාදිය හරි දුම්තරාදිය මේ පැත්තේ තියෙන කොක්කෙන් අදිනවා මෙහෙම අදිනවා එද්දාම මෙයා මේ පැත්තෙන් ගිහින් යන්තම් පුතේ මෙයා මේ පෘෂ්ඨයේ මත යන්තම් මෙයා මේ පෘෂ්ඨයේ මත ඉස්සරහට චලනය වීම ආරම්භ වෙන මොහොතේදී මෙයාගේ දුම්තරාදි පාඨාංකයක් තියෙනවා නම් අන්න ඒක තමයි සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ. මෙයා යන්තම් පොඩ්ඩක් ඉස්සරහට ඇදගෙන අවස්ථාවේදී මෙයා මතයේ දෙන බලයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. හරිද? right. එතකොට අපිට දැන් පරීක්ෂණාත්මකව හොයන්න පුළුවන් මෙන්න මේ සීමාකාරී ඝර්ෂණ බලය තමයි. එතකොට සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක තමයි පුතා අපි ඉගෙන ගන්නත් ඕනේ. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක තමයි අපි ඉගෙන ගන්නත් ඕනේ. එතකොට මේ සීමාකාරී ඵලනිකේ තියෙනවාට පරීක්ෂණයක් සීමාකාරී ඝර්ෂණ බලය සඳහා ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය බලපානවද කියලා. ඊට පස්සේ බලමු මේ ප්‍රැක්ටිකල් එකක් විදිහට මේක කරන විදිය. අපි ගන්නවා ගණකයක්. අපි මොකද මේ කරන්න යන්නේ? සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි මේ ස්පර්ශ වෙන පෘෂ්ඨවල ස්වභාවය බලපානවද? ඒ කියන්නේ පුතේ මේ පෘෂ්ඨ සිනිදු වෙද්දි ඝර්ෂණ බලය වැඩි වෙනවද අඩු වෙනවද? පෘෂ්ඨ රළු වෙද්දි ඝර්ෂණ බලය වැඩි වෙනවද අඩු වෙනවද? ඒ වගේ එකක්. පෘෂ්ඨයේ ස්වභාවය. right. එතකොට මෙහෙම කරන්න අපි ගන්න පුතේ ගණකයක්. ලී කුට්ටියක් ගන්නවා ගණකයක්. දිග පළල උස සමාන ලී කුට්ටියක් වඩු මඩු වටිලා අපිට හදා ගන්න පුළුවන්. අරගෙන දැන් පෘෂ්ඨ ස්වභාවය වෙනස් කරගන්න ඕනේ. අපි කරන්නේ එක පැත්තකට පුතේ ටිකක් ඔය සුමට ලෝහයක්. හරි. සුමට ලෝහයක් ඔය සමහරවල් බාහලවල් වල මැද පීල්ලට දාන ලෝහ කොටස් තින් තහඩු කොටස් අන්න ඒ වගේ තහඩුවක් ගහ ගන්නවා එක පැත්තකට. අනෙක් පැත්තට අපි කරගන්නවා වැඩි කඩදාසියක් ලස්සනට කපලා ගම් එකක් දාලා අලව ගන්නවා. හරි. ඊට පස්සේ අනිත් පැත්තට අපිට පුළුවන් රිජි ෆෝම් එකක් අලවන්න. එහෙම නැත්නම් ප්ලාස්ටික් කොටසක් කපලා මේක ගම් එකක් දාලා අලවන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ පුතේ අපිට ලැබෙනවා එකම වස්තුවේ. එකම වස්තුව. දැන් මෙයාගේ ස්කන්ධය සමානයි. හරි. එකම වස්තුවේ පෘෂ්ඨ ස්වභාවයේ එකිනෙකට වෙනස් පැති කීපයක්. ඊට පස්සේ අපි මෙයාව යම්කිසි පෘෂ්ඨයක් මත තියලා නේ අපි බලනවා තහඩු පෘෂ්ඨය එයා ටිකක් සුමට දිලිසෙන කෙනෙක් තියලා මෙයා මත දුමුතරාදියෙන් බලයක් දෙනවා චලිත කරන්න කියලා හිතාගෙන. ඒතර මෙයා යන්තමින් චලන වෙන අවස්ථාවේදී අපි ගන්න පාඨාංකය. ඊට පස්සේ ඔය විදිහටම අපි රිජිෆෝම් පෘෂ්ඨයේ තියලා මෙයා මත බලයක් දීලා සීමාකාරී ඝර්ෂණ බලය ගන්නවා. ඊට පස්සේ අපි මෙයා මත බලයක් යොදනවා වැඩි කඩදාසිය තියපු පෘෂ්ඨයේ තියලා. ඊට පස්සේ මෙයා යන්තමින් දකුණු පැත්තට චලනය කරලා එයා මත මේ සීමාකාරී ඝර්ෂණ බලය අපිට ගන්න. මෙහෙම බලපුවහම අපිට පේනවා මුල්ම අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලය අඩුයි. රිජිෆෝම් පෘෂ්ඨයේ තිබ්බහම පුතේ ඊට වඩා වැඩි සීමාකාරී ඝර්ෂණ බලයක් එනවා. ඊට පස්සේ වැඩි කඩදාසිය සහිත පෘෂ්ඨයේ තිබ්බහම ඊටත් වඩා වැඩි වෙනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. එහෙනම් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨවල ස්වභාවය බලපානවමයි. ඒ විතරක් නෙමෙයි අපිට කියන්න පුළුවන් පෘෂ්ඨයේ ස්වභාවය සිනිදු නම් සීමාකාරී ඝර්ෂණ බලය අඩුයි. පෘෂ්ඨයේ ස්වභාවය රළුයි නම් සීමාකාරී ඝර්ෂණ බලය වැඩි. ඔන්න ඔය කරුණු දෙකම අපිට මේ වගේ පරීක්ෂණයක් මගින් තහවුරු කරන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි එක සාධකයක් තහවුරු කරගත්ත පුතේ ඝර්ෂණ බලය කෙරෙහි නැත්නම් සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන එක සාධකයක් අපි තහවුරු කරගත්ත එකක් තමයි පෘෂ්ඨයේ ස්වභාවය. පෘෂ්ඨයේ ස්වභාවය රළුයි නම් ඝර්ෂණ බලය වැඩි. පෘෂ්ඨයේ ස්වභාවය සිනිදුයි නම් ඝර්ෂණ බලය අඩුයි. පැහැදිලිද? right. ඒක තමයි මේ පරීක්ෂණයේදී දාලා තියෙන්නේ. right. එන්න පුතා. මේ තියෙනවා සීමාකාරී ඝර්ෂණ බලය සඳහා ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවයේ බලපෑම. ලී වලින් සැදු ගණකයක් තෝරා ගන්න. එහි සමාන පැති තුනක පහත සඳහන්
පහත සඳහන් ද්‍රව්‍ය අලවා ගන්න කියලා හදාගන්න පුතේ. ඒක ඉතින් පහත සඳහන් අලවා ගන්න කියලා. පහත සඳහන් ද්‍රව්‍ය අලවා ගන්න. පහලින් දීලා තියෙනවා හොඳින් සුමට ලෝහ තහඩුවක් කියලා හදාගන්න ඒක. හොඳින් සුමට ලෝහ තහඩුවක්, වැලි කඩදාසියක්, පොලිස්ටයිරින් තහඩුවක්. පොලිස්ටයිරින් කියන්නේ පුතේ ඍජු ෆෝම් වලට ලියා ගන්න. පොලිස්ටයිරින් කියන්නේ ඍජු ෆෝම් වලට. පොලිස්ටයිරින් කියන්නේ ඍජු ෆෝම් වලට. right. ඊට පස්සේ ඔයාලට පේන විදිහට මෙයා ගණකයක් නේ. පෘෂ්ඨ තියෙනවා, ඉලස් තියෙනවා. ඉදිරි පැත්ත හොඳින් ඔපදමා ගන්න. රූපේ දැක්වෙන ලෙස එම ලී කුට්ටියට ජනෙල් කම්බි කොක්කක් හොය ඇණයක් සවි කරන්න. ඊට නිව්ටන් තරාජයක් අමුණා සමාකාර පෘෂ්ඨයක් ඇති මේසයක් මත කුට්ටිය තබා අදින්න. එක් එක් පෘෂ්ඨ මගින් ඇති කරන සීමාකාරී ඝර්ෂණ බලය කොපමණදයි සටහන් කරගන්න කියලා තියෙනවා. ඊට තියෙනවා ලී කුට්ටියේ ස්කන්ධයේද පෘෂ්ඨීය වර්ගඵලයේද මෙම ක්‍රියාවේදී නියත වේ. වර්ගඵලයේ සමානයි පුතේ අරන් තියෙන ගණකයක් ඉඳලා. මේ ගණකයෙන් ගත්තේ එතකොට ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨ වර්ගඵලය සමානයි. ඊට පස්සේ තියෙනවා ඒ වගේම ලී කුට්ටියේ ස්කන්ධයත් හැම වෙලාවෙම සමානයි. එනමුත් එක් එක් පෘෂ්ඨවල ස්වභාවය අනුව සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් වන බව ඔබට ඉහත ක්‍රියාවෙන් පැහැදිලි වනු ඇත. එතන පුතේ පාලින් කරුවක් දාලා ලියා ගන්න. අලුත් දාලා ලියා ගන්න. පෘෂ්ඨයේ ස්වභාවය රළු වන විට පෘෂ්ඨයේ ස්වභාවය රළු වන විට පෘෂ්ඨයේ ස්වභාවය රළු වන විට ඝර්ෂණ බලය වැඩි වන බවත් පෘෂ්ඨයේ ස්වභාවය රළු වන විට ඝර්ෂණ බලය වැඩි වන බවත් පෘෂ්ඨයේ ස්වභාවය රළු වන විට ඝර්ෂණ බලය වැඩි වන බවත් පෘෂ්ඨයේ ස්වභාවය සුමට වන විට පෘෂ්ඨයේ ස්වභාවය සුමට වන විට ඝර්ෂණ බලය අඩු වන බවත් ඝර්ෂණ බලය අඩු වන බවත් දැකගත හැකිය. මම පාඩම ඉවර කරද්දී පුතේ මේ පාඩමෙන් විභාග ප්‍රශ්න ආවේ කොහොමද කියලාත් ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ඒතර ඔයාලට ඒ ඔක්කොම ටික බලලා බලා ගන්න පුළුවන්. අපි ඉන්නේ 13 වෙනි පිටුව තමයි පුතේ දැන් මේ ඉවර කරේ. 13 වෙනි පිටුව තමයි ඉවර කරේ ටියුට් එකේ. right. ඊගාවට යමුද අපි ඊගාවෙට. යන් අපි 14 වෙනි පිටුවට. 14 වෙනි පිටුවට. right. ඒකේ තියෙනවා සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි අභිලම්බ ප්‍රතික්‍රියාවේ බලපෑම. හරි. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව කොහොමද බලපාන්නේ? අභිලම්බ ප්‍රතික්‍රියාව කියන එකක් අපි කතා කරන්නේ පුතේ ඉස්සල්ලා නේද? මෙහෙම යන්නේ අපි. අභිලම්බ ප්‍රතික්‍රියාව ගැන අපි කතා කරේ ඉස්සල්ලා. right. නේ අපි ගොන්නේ වස්තුවේ බර කියලා එකක් පහළට තියෙනවා. ඒ වගේම ඉහළට තියෙනවා R අභිලම්බ ප්‍රතික්‍රියාවක්. අපි කිව්වා R කියන එක සමාන වෙනවා W ට. ඒ වගේම R කියන එක සමාන වෙනවා එහෙනම් mg ට. එතන පුතේ මේ g කියන එක නියතයක් නේ. ගුරුත්වජ ත්වරණය නේ අපි කිසි කතා කරේ. ගුරුත්වජ ත්වරණය. ඒතර m කියන්නේ මේ වස්තුවේ ස්කන්ධය. එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් වෙන සාධකයක් තමයි මොකද්ද? ස්කන්ධය. ස්කන්ධය වැඩි වෙන්න පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. මෙතන ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් වුණොත් 10 වරක් 10 100යි. ජීවලගේ 10යි 10 වරක් 10 100යි.
ස්කන්ධය කිලෝග්‍රෑම් 20ක් වුණොත් 20 වරක් 10 200යි. එහෙනම් අභිලම්භ ප්‍රතික්‍රියාව කියන එක ඍජුවම රඳා පවතින පුතේ වස්තුවේ ස්කන්ධය මත. අභිලම්භ ප්‍රතික්‍රියාව කියන එක ඍජුවම රඳා පවතින වස්තුවේ ස්කන්ධය මත. ඒ වගේම ස්කන්ධය වැඩි වෙන්න පුතේ අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙන්න අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. අපි හිතමු මෙහෙම පුතේ අපි ගත්තා කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන ලී කුට්ටියක්. right? කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් තියෙන ලී කුට්ටියක්. එතකොට දැන් මේ වෙලාවේ බලන්න පුතේ මේ ස්කන්ධය වෙනස් කරලා නේ ස්කන්ධය වෙනස් කරලා එතකොට අභිලම්භ ප්‍රතික්‍රියාව වෙනස් කරලා ඒක සීමාකාරී ඝර්ෂණ බලය කෙරේ බලපාන්නේ කොහොමද කියලා. එතන මොකද වෙන්න ඕනේ පුතේ? එකක් තමයි මේ පෘෂ්ඨවල ස්වභාවය සමාන වෙන්න ඕනේ. පෘෂ්ඨවල ස්වභාවය සමාන වෙන්න ඕනේ. සහ පෘෂ්ඨ වර්ගඵලයත් සමාන වෙන්න ඕනේ. එතකොට පෘෂ්ඨවල ස්වභාවය සමාන වෙන්න නම් අපිට මේ එකක් අරන් පුතේ ටිකක් වැලි කඩදාසියකින් වගේ මැදලා පෘෂ්ඨවල ස්වභාවය සමාන කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක 100%ක්ම සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඒ නිසා අපිට පුළුවන් ඕනනම් හැම පැත්තටම එකම වගේ වැලි කඩදාසියක් අරන් අලවලා හැම පෘෂ්ඨයක්ම එක වගේ කරගන්න. හැම පෘෂ්ඨයකටම පුතේ තහඩු කෑල්ලක් වගේ එකක් අරගෙන අලවලා හැම පෘෂ්ඨයක්ම මොනා කරන්නද? එක වගේ කරගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරලා එකම පෘෂ්ඨයක් විදිහට මේක හදාගන්න පුළුවන්. මොකද මේකෙදී අපි බලන්නේ පෘෂ්ඨයේ ස්වභාවය නෙවෙයිනේ. එහෙනම් පුතේ පෘෂ්ඨයේ ස්වභාවය සමානව තියෙන්න ඕනේ. right. අපි එහෙම හදාගත්ත කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් අරගෙන එයාව චලනය කරනකම් නැත්නම් එයා පුතේ යන්ත්‍රමින් චලනය වෙන්න පටන් ගන්න මොහොත වෙනකල් මෙයාට දෙනවා දකුණු පැත්තට බලයක්. දකුණු පැත්තට බලයක් දෙනවා. එතකොට අපිට එනවනේ සීමාකාරී ඝර්ෂණ බලයක් මෙයා යන්ත්‍රමින් චලනය වෙන අවස්ථාව. අපි හිතමුකෝ නිව්ටන් 60ක් විතර අපට ආවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? තවත් ස්කන්ධයක් අරගෙන ඒ කියන්නේ තවත් කිලෝග්‍රෑම් එකක් අරගෙන මෙයාගේ උඩින්ම තියෙනවා. මෙයාගේ උඩින්ම තියෙනවා. තියලා මොකද කරන්නේ? අපි මෙයාව දිනන දකුණට. මෙයාව දිනන දකුණට. දැන් අපිට පේනවා අපි පුතේ මෙයා මත නිව්ටන් 60ක් දුන්නට මේ වස්තුව දැන් චලනය වෙන්නේ නැහැ. මෙයා යන්තමින්වත් චලනය වෙන්න පටන් ගන්න නැහැ නිව්ටන් 60ක් දෙන්න. 70ක් 80ක් 90ක් දෙද්දිත් නැහැ. මොකද වෙන්නේ? 100 110 120 වගේ වෙද්දී 120 වගේ වෙද්දී මොකද වෙන්නේ? අන්න මෙයා යන්තමින් පුතේ චලනය වෙන්න පටන් ගන්නවා. යන්තමින් චලනය වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එහෙනම් අපිට කියත හැකි අභිලම්භ ප්‍රතික්‍රියාව පුතේ ස්කන්ධය මත රඳා පවතින ඉඳ ස්කන්ධය වැඩි කරපුවාම අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙද්දී මොකද වෙන්නේ? සීමාකාරී ඝර්ෂණ බලයක් වැඩි වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලයක් වැඩි වෙනවා. හරිනේ? එතකොට හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඕක. හරි? අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙද්දී සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. අභිලම්භ ප්‍රතික්‍රියාව කියන එක අපිට වැඩි කරගන්න පුළුවන් මේ චලනය වෙන වස්තුවේ පුතේ ස්කන්ධය වැඩි නම් තමයි. චලනය වෙන වස්තුවේ ස්කන්ධය වැඩි නම් අභිලම්භ ප්‍රතික්‍රියාව නිකම්ම වැඩි වෙනවා. ඒතර අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න ඝර්ෂණ බලයත් එහෙම නැත්නම් සීමාකාරී ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. සීමාකාරී ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. එතකොට මෙන්න මේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි ඔන්න බලපාන දෙවෙනි සාධකයක් අපි හොයා ගන්නවා. මොකද උදේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි අභිලම්භ ප්‍රතික්‍රියාව බලපානවා. අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. අභිලම්භ ප්‍රතික්‍රියාව අඩු වෙන්න සීමාකාරී ඝර්ෂණ බලය අඩු වෙනවා. හරිද? සීමාකාරී ඝර්ෂණ බලය අඩු වෙනවා. එතකොට පුතේ ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකක් අපි හොයාගත්තා. එකක් පෘෂ්ඨයේ ස්වභාවය, අනිත් එක අභිලම්භ ප්‍රතික්‍රියාව. පෘෂ්ඨයේ ස්වභාවය සහ අභිලම්භ ප්‍රතික්‍රියාව. right. අපි යමු නෝට් එකට. 14 වෙනි පිටුවේ උඩ ඉඳන් තියෙන පහළට සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි අභිලම්භ ප්‍රතික්‍රියාවේ බලපෑම බලන්න පුතා. ඒක වෙන දින කිලෝග්‍රෑම් දෙකක ස්කන්ධයක් තියෙනවා කියලා. දකුණු පැත්තෙන් දාලා තියෙන අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩිවත්ම සීමාකාරී ඝර්ෂණ බලයද වැඩි වෙයි කියලා. කරන විදිය බලමු. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ඇති ලී ඝනකයක් ගන්න. එහි පැත්තකට නිව්ටන් තරාදියක් සම්බන්ධ කර මේසේ තබා ඇද සීමාකාරී බලය හොයා ගන්නලු. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් කරන් සීමාකාරී ඝර්ෂණ බලය හොයා ගන්න. ඉන්පසු ඒ ස්කන්ධයේ දෙගුණ වනසේ කිලෝග්‍රෑම් පඩියක් හෝ තවත් එවැනිම ලී කුට්ටියක් ඒ මත පටවන්න. මෙසේ කරන විට ලී කුට්ටිය මගින් ඇති කරන බර දෙගුණ වෙනවා.
ස්කන්ධය වැඩි කරපු ගමන් බර දෙගුණ වෙනවා. බර දෙගුණ වෙනවා කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවත් දෙගුණ වෙනවා. right? බර දෙගුණ වන අතර එම බරට ප්‍රතිවිරුද්ධව මේසයේ පෘෂ්ඨය මගින් නැති කරන අභිලම්බ ප්‍රතික්‍රියාවේ අගයද දෙගුණ වේ. ලී කුට්ටියේ ඝර්ෂණ ලී කුට්ටියේ බර දෙගුණ කරන්නලු. එවිට අභිලම්බ ප්‍රතික්‍රියාවත් දෙගුණ වෙනවා. ඔය විදිහට අපිට දිගට වැඩි කරන්න පුළුවන්. එම අවස්ථාවේදී ඇතිවන සීමාකාරී ඝර්ෂණ බලය කොපමණදයි සටහන් කරන්නලු. ඔබට ලැබෙන ප්‍රතිඵල විමසා බලන්න. අභිලම්බ ප්‍රතික්‍රියාවද වැඩිවත්ම ඊට සමානුපාතිකව සීමාකාරී ඝර්ෂණ බලයද වැඩි වන අන්දම ඔබට දැකගත හැකි වේ. මෙම සම්බන්ධතාවය පහත දැක්වෙන අන්දමට ලිවිය හැක. මොකද පුතේ ලියලා තියෙන පහලින් සීමාකාරී ඝර්ෂණ බලය සමානුපාතිකයි. ඔය මැද තියෙන ඇල්ෆා වගේ එකක්. ඒක සමානුපාතිකයි. මොකේද? අභිලම්බ ප්‍රතික්‍රියාවට. අන්න ඒක කොටු කරලා තියාගන්න. සීමාකාරී ඝර්ෂණ බලය අනුලෝම සමානුපාතිකයි පුතේ කාටද? අභිලම්බ ප්‍රතික්‍රියාවට කොටු කරලා තියාගන්න. හරි. පහලින් තියෙනවා මේ අණු පෘෂ්ඨයේ ස්වභාවය නොවෙනස්ව පවතින විට වස්තුවක මොනවාද? යටම කොටස අරගෙන මේ අණු පෘෂ්ඨයේ ස්වභාවය නොවෙනස්ව පවතින විට වස්තුවක සීමාකාරී ඝර්ෂණ බලය අභිලම්බ ප්‍රතික්‍රියාවට අනුලෝමව සමානුපාතික වන බව පැහැදිලි වෙයි කියලා කියනවා. අනුලෝම සමානුපාතික වන බව පැහැදිලි වෙයි කියලා කියනවා. right. ඊට පස්සේ අපිට තියෙනවා සීමාකාරී ඝර්ෂණ බලය කෙරේ පෘෂ්ඨ වර්ගඵලය බලපානවා. අපි මේකෙදි සාධක තුනක් පරීක්ෂාවට ලක් කරනවා. එකක් තමයි සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨවල ස්වභාවය බලපානවාද කියලා බැලුවා. ඔව් බලපානවා. පෘෂ්ඨ රළු වෙද්දි ඝර්ෂණ බලය වැඩි වෙනවා පුතේ. පෘෂ්ඨ සුමට වෙද්දි ඝර්ෂණ බලය අඩු වෙනවා. ඊට පස්සේ බැලුවා සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි අභිලම්බ ප්‍රතික්‍රියාව බලපානවාද? ඔව් බලපානවා. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙද්දි ඝර්ෂණ බලය වැඩි වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව අඩු වෙද්දි ඝර්ෂණ බලය අඩු වෙනවා. right. දැන් අපි කරන්න යන්නේ පෘෂ්ඨ වර්ග බලය බලපානවාද කියලා බලන්න යන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් පුතේ මේ ලී කුට්ටියක් දැන් ඝනකයක් නෙමෙයි ඝනකාභයක්. දැන් මේ පෘෂ්ඨයේ වර්ග බලය වැඩි. හරි. ඊට වඩා පුතේ දැන් මේ පෘෂ්ඨයේ වර්ග බලය අඩුයි. මේ පෘෂ්ඨය ගත්තොත් ඊට වඩා වර්ග බලය අඩුයි. right. අපි මේ වගේ ලී කුට්ටියක් අරගෙන එයා පුතේ යම් පෘෂ්ඨයක මෙහෙම තියලා මේ පැත්තට අපි කොක්කක් දාලා දුණු තරහදී මදිනවා. අපිට එනවා සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 70. ඊවස් කරනදී මේ පෘෂ්ඨය ස්පර්ශලා තිබුණේ දැන් මෙයා මේ පෘෂ්ඨයට ස්පර්ශ කරලා ඒ කොක්කෙන්ම පුතේ දුණු තරහදියක් අදිනවා. අපිට මෙයා යන්තමින් චලනය වෙන්න පටන් ගන්න නිව්ටන් 70 කියලා පේනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා මෙහෙම කරගන්න. මෙහෙම තියලා මේ කොක්කට දුණු තරහදි පාටංගය දාලා මෙයා මේ පැත්තට අදින්න පටන් ගන්නවා. right. එතකොට මොකද වෙන්නේ පුතා? එතකොට වෙන්නේ නිව්ටන් 70මයි කියලා අපිට පේනවා මෙයා චලනය වෙන්න පටන් ගන්නවා. අන්න තව පොයින්ට් එකක් අපි හොයාගන්නවා. මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි ස්පර්ශවන පෘෂ්ඨවල වර්ගඵලය බලපාන්නේ නැහැ. වර්ගඵලය වැඩි වුණත් අඩු වුණත් ගොඩාක් අඩු වුණත් සීමාකාරී ඝර්ෂණ බලය නොවෙනස්ව එකම අගයක පවතී. එහෙනම් පුතේ අපි මේ පරීක්ෂාව ලක් කරන තුන්වෙනි සාධකය සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන්නේ නැති සාධකයක්. මොකද්ද? ස්පර්ශ වන පෘෂ්ඨවල පෘෂ්ඨ වර්ග බලය. ඕක තමයි අහුවේ 2016 විභාග ප්‍රශ්නෙට. මම කියවා විභාග ප්‍රශ්න ගැන කියන්න කියලා. 2016 විභාග ප්‍රශ්න අහන්න ඕක පුතා. 2016 දී විභාග ප්‍රශ්න අහනවා මේ ඝර්ෂණයේ පාඩමෙන්. මොකද්ද? ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක සහිත පිළිතුරු තෝරන්න. ඒතර පුතේ උත්තර 3ක තියෙනවා පෘෂ්ඨ වර්ග බලයක. උත්තර 3ක තියෙන පෘෂ්ඨ වර්ග බලය බලපාන්නේ නැහැ. ස්පර්ශ පෘෂ්ඨවල පෘෂ්ඨ වර්ග බලය බලපාන්නේ නැහැ. මේකට බලපාන්නේ සාධක දෙකයි. ඝර්ෂණ බලය කෙරේ බලපාන සාධක දෙකයි පුතා. මොනවද? පළවෙනි එක. හරි. එතකොට අපිට පුළුවන් මේකෙත් දැන් මේ පෘෂ්ඨවල ස්වභාවය සමාන කරන්න ඕනේ පුතේ. දැන් මේ පෘෂ්ඨවල ස්වභාවය සමාන කරගන්න ඕනේ.
ඒ හින්දා අර මම කියපු විදිහටම මේ පෘෂ්ඨ වලට ඇලුමිනියම් ලෝහ තාඩුවක් මේ වර්ගඵලය වැඩි වුණාට මෙයාට ඇලුමිනියම් ලෝහ තාඩුවක් ගන්නවා. මෙයාටත් ඇලුමිනියම් ලෝහ තාඩුවක් ගහලා මේ පැත්තට ඇලුමිනියම් ලෝහ තාඩුවක් ගන්න පුළුවන්. එතකොට කිසි ගැටලුවක් නැහැ. එතකොට සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකයි තියෙන්නේ. එකක් තමයි පෘෂ්ඨවල ස්වභාවය, අනිත් එක අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨ වර්ගඵලය බලපාන්නේ නැත. ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨ වර්ගඵලය බලපාන්නේ නැත. හොඳට ඔළුවේ තියාගන්න ඕන කාරණාවක්. 2016 විභාග ප්‍රශ්නට අහුවා. 2021 දී අහන්න පුළුවන්. 2021 දී අහන්න පුළුවන්. right. තුන්වෙනි එක සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨ වර්ගඵලය ඊට පස්සේ පුතේ පෘෂ්ඨ වර්ගඵලය ආයෙත් දිනවනේ ප්‍රතික්‍රියාවේ බලපෑම කියලා. ප්‍රතික්‍රියාවේ කියන වචනේ කපලා දාන්න. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨ වර්ගඵලයේ බලපෑම. right. නෝට් එක චුට්ට පහළට කියව ගන්න මීට. නෝට් එක චුට්ටක් මීට පහළට කියව ගන්න. හරි. අපිට තියෙන පුතේ 15 වෙනි පිටුවේ ආර පේනවා තව පොඩ්ඩයි අපිට මේ පාඩම ඉගෙන ගන්න දේවල් තියෙන්නේ. හරි. 15 වෙනි පිටුවේ තියෙනවා සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි එම සාධකවල බලපෑම පහත පරිදි විග්‍රහ කළ හැකිය. පළවෙනි ලියා ගන්න. පෘෂ්ඨයේ ස්වභාවය බලපාන අතර එහෙනම් පළවෙනි එක පෘෂ්ඨයේ ස්වභාවය බලපාන අතර පෘෂ්ඨයේ ස්වභාවය බලපාන අතර පෘෂ්ඨයේ ස්වභාවය බලපාන අතර පෘෂ්ඨය රළු වන විට පෘෂ්ඨය රළු වන විට ඝර්ෂණ බලය වැඩි වේ. ඝර්ෂණ බලය වැඩි වේ. දෙවෙනි එක අභිලම්බ ප්‍රතික්‍රියාව බලපාන අතර දෙවෙනි එක අභිලම්බ ප්‍රතික්‍රියාව බලපාන අතර අභිලම්බ ප්‍රතික්‍රියාව බලපාන අතර එය වැඩි වන විට ඝර්ෂණ බලය වැඩි වේ. එය වැඩි වන විට ඝර්ෂණ බලය වැඩි වේ. එය වැඩි වන විට ඝර්ෂණ බලය වැඩි වේ. ඒ වැඩි වෙන විට ඝර්ෂණ බලය වැඩි වේ. තුන්වෙනි එක ලියා ගන්න උදේ. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨ වර්ග බලයේ බලපෑමක් නැත.
දුෂ්ට වර්ගඵලයේ බලපෑමක් නැත. ඔය සමරි එක හොඳට මත තියාගන්න පුතේ. හරි? ඔව්ව තමයි විභාගෙට අහන්නේ. හරි? 2016 දිත් අහුවේ ඕකමයි. 2016 දිත් අහුවේ ඕකමයි. right. ඊට පස්සේ අපිට තියෙන මේ පාපැතියක් චලනය වන විට ඝර්ෂණය ඇතිවන ආකාරය පහත පරිදි පෙන්විය හැකියි කියලා. ඒතර පුතේ දැන් පාපැති දැන් ඔය පෙන්ලා තියෙන විදිහට මම මෙතන පොඩ අඳින්නම්කෝ. හරි. පාපැති අඳින්න ඕනේ නෑ. මම රෝදේ අඳින්නම්. දැන් ඔයාලට තේරෙනවා ඔය රූපේ කියන විදිහට පුතේ වම් පැත්තට යන විදිහෙන් තියෙන්නේ. බයිසිකලේ චලනය වෙන්නේ මෙන්න මේ පැත්තට. එහෙම නේද? බයිසිකලේ චලනය වෙන්නේ ওই පැත්තටනේ. එතකොට මේ පැත්තටනේ මේ බයිසිකලේ හැන්ඩල් එකේම තියෙන්නේ. බයිසිකලේ චලිත දිශාව තියෙන ওই පැත්තට. බයිසිකලේ චලිත දිශාව. එතකොට පුතේ අපිට තේරෙන්න ඕනේ බයිසිකලේ චලනය වෙන්නේ මේ පැත්තට නම් right බයිසිකලේ රෝදේ කරකෙන්න ඕනේ මේ පැත්තට. කොහොමනේ බයිසිකලේ රෝදේ මෙහෙම තමයි කරකෙන්න ඕනේ. හරි බයිසිකල් රෝදේ පුතේ මේ අපි හිතනවා මේ ඉස්සරහා පැත්තට තමයි කරකෙන්න ඕනේ. හැබැයි ඔයා හරියට බැලුවොත් මොකද වෙන්නේ? මේ රෝදේ පුතේ පොළවේ ස්පර්ශ වන තැනදී එයා චලනය වෙන්නේ පිටිපස්සට. රෝදයේ චලිත දිශාව බලන්න. රෝදයේ චලිත දිශාව බලන්න. පිටිපස්ස චලනය වෙන්නේ. එතකොට පුතේ ඝර්ෂණ බලය ඇති වෙන්නේ කොහෙද? ඝර්ෂණ බලය ඇති වෙන්නේ කොහෙද? මේ පැත්තට. චලිතයේ ප්‍රතිවිරුද්ධ පැත්තට. ඝර්ෂණ බලය ඇති වෙන්නේ චලිතයට ප්‍රතිවිරුද්ධ පැත්තට. හරි? ඝර්ෂණ බලය ඇති වෙන්නේ චලිතයට ප්‍රතිවිරුද්ධ පැත්තට. එතකොට මේ රෝදයේ චලිත දිශාව තියෙන්නේ දැන් මෙහිම කැරකෙද්දී බයිසිකලේ චලනය වෙන්නේ මේ පැත්තට. හරි? එතකොට රෝදේ කැරකෙන්නේ මේ පැත්තට. එතකොට රෝදයේ චලිත දිශාව පොළවේ ස්පර්ශ වෙන තැනදී තියෙන්නේ පිටිපස්සට. පොළවේ ස්පර්ශ වෙන තැනදී තියෙන්නේ පුතේ පිටිපස්සට. එහෙනම් ඝර්ෂණ බලය කොහෙද තියෙන්නේ? ඝර්ෂණ බලය තියෙන්නේ ඉස්සරහ. මොකද චලිතයට ප්‍රතිවිරුද්ධවයි ඝර්ෂණ බලය තියෙන්නේ. එතකොට මේකේ ඇත්තටම ඝර්ෂණ බලය තියෙන්නේ බයිසිකලේ චලනය වෙන පැත්තටමයි. බයිසිකලේ චලනය වෙන පැත්තටමයි මේ. බයිසිකලේ චලනය වෙන්නේ මේ පැත්තට පුතේ ඝර්ෂණ බලය තියෙන්නේ මේ පැත්තට. හේතුව පොළවේ ස්පර්ශ වෙන තැනදී රෝදේ යන්නේ පිටිපස්සට. එතකොට ඔයාගෙන් විභාගයේදී ඔය හරි වැරදි දාන ප්‍රකාශයට අහුවොත් පුතේ කොහොමද? හරි වැරදි දාන ප්‍රකාශයට අහුවොත් එහෙම බයිසිකලයක් චලනය වන විට ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ බයිසිකලයේ චලිත දිශාවටමයි කියලා ප්‍රකාශය හරි. ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ බයිසිකලයේ චලිත දිශාවට මිසක් රෝදයේ චලිත දිශාවට නෙවෙයි. රෝදේ චලනය වෙන්නේ අනිත් පැත්තට. නේ? මේ දේවල් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ විභාගයේදී එක ලකුණක්වත් අඩු නොවෙන්න කියලා මම කලින් කිව්වා. ඒතොර ඒ දේවල් හරියට ඉගෙන ගන්න ඕනේ පුතා. ඒ දේවල් හරියට ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒ දේවල් හරියට ඉගෙන ගත්තාම ඔයාලට විභාගයට ගිහින් මේක කල්පනා කරන්න දෙයක් නැහැ. ඔයාලට විභාගයට ගිහින් මේක කල්පනා කරන්න දෙයක් නැහැ. ඔයා මෙතනදී මේක දැනගෙන කල්පනා කරලා යන්නේ. ඒතර විභාගයේ තියෙන්නේ මතකයේ අලුත් කරලා ඉවරලා උත්තරයට ගහලා එන්න තමයි. පැහැදිලිනේ? එතකොට මම එහෙමයි ඔයාලට උගන්වන්නේ. ඒතර ඔයාලට මේක අවබෝධ වෙනවා. කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඔයාලට ලේසියෙන් ලකුණු ටික එකතු කරගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට එහෙනම් අපි එතනට පොඩි නෝට් එකක් දාමු. ඊට කලින් ඔයා පළවෙනි අවස්ථාවේ තියෙන රෝදිය මගින් මාර්ගයේ පිටුපසට බලයක් යොදයි. පළවෙනි රූපේ දිනවනේ. එතනින් පුතා මේක ඇඳලා පෙන්නන්න. ඊට පස්සේ මාර්ගයේ මගින් ප්‍රතිවිරුද්ධ බලය යොදා රෝදේ ඉදිරියට තල්ලු කරයි කියලා තියෙනවා.
එතකොට ඔයාලට පුළුවන් ওই රෝද දෙක එකක් තෝරගෙන මෙන්න මේ විදිහට රෝදයේ චලිත දිශාවයි ඝර්ෂණ බලයයි බයිසිකල් චලිත දිශාවයි ඔක්කොම ඔගේ පෙන්වන්න පුතා එක රූපයක් ගන්න අරගෙන ඒ ටික පෙන්වන්න මම ඊට පස්සේ නෝට් එක දෙන්නම්. just මම වට නෝට් එක දෙන්නම්. right මෙහෙම ලියමු පුතේ. මෙහෙම ලියමු. මෙහෙම ලියා ගන්න. බයිසිකලය ඉදිරියට චලනය වන විට 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 ඒ සඳහා රෝදය යම් දිශාවකට කැරකිය යුතුය. රෝදය යම් දිශාවකට කැරකිය යුතුය. එහිදී රෝදය පොළොවේ ස්පර්ශ වන අවස්ථාවේදී රෝදය පොළොවේ ස්පර්ශ වන අවස්ථාවේදී එය චලිත වන්නේ බයිසිකලයේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවටයි. බයිසිකල් චලිතයට ප්‍රතිවිරුද්ධ දිශාවටයි. බයිසිකලේ චලිත දිශාවටයි. බයිසිකල් චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවටයි කියලා කියන්නේ. ඒ අනුව ඝර්ෂණ බලය ඇතිවන්නේ රෝදයේ චලිතයට ප්‍රතිවිරුද්ධ දිශාවට වන අතර එය බයිසිකලයේ චලිත දිශාවටම පවතී. එය බයිසිකලයේ
චලිත දිශාවටම පවතී. චලිත දිශාවටම පවතී. right. ඊට පස්සේ පුතා අපිට තියෙනවා ඝර්ෂණ බලය අඩු කරගන්න ක්‍රම සහ ඝර්ෂණ බලය වැඩි කරගන්න අවස්ථාවක් නේ. ඝර්ෂණ බලයේ වාසි තියෙනවා. බලන්න ලිස්සීමකින් තොරව ඇවිදීමට හැකියවීම නේ. පොළවත් එක්ක යම් ඝර්ෂණයක් තියෙන නිසා තමයි මේක ලිස්සලා යන්නේ නැතුව මේ චලිතයක් අපට පැහැදිලිව නිරවුල්ව අඩිය තියදී ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා වාහන වලට ලිස්සීමකින් තොරව ගමන් කිරීමට හැකියවනු පිණිස ටයර් වල කට්ට කපලා තියෙනවා. ටයර් වල කට්ට කපලා තිබ්බහම මොකද වෙන්නේ? මේ පොළවත් එක්ක මේගොල්ලෝ ස්පර්ශ වෙද්දී මේ කඩතොළු සහිත හින්දා ඝර්ෂණ බලයක් වැඩිපුර නිර්මාණය වෙනවා. ලිස්සලා යන්නේ නැහැ. ඊට පස්සේ පුතේ පැන්සලක් හෝ පෑනක් මගින් පෘෂ්ඨයක් මත ලිවිය හැකි ඝර්ෂණය නිසා. දැන් මම පුතා පෑන ආරම් මේක ලියන්න යද්දී යම් හෝ ඝර්ෂණයක් මේකේ නැත්නම් මේ පෑන මෙහෙම ලිස්සලා යන්නේ මේකේ. මට ලියා ගන්න බැරි නම් ලියන්න පුළුවන් වෙන්නේ ඝර්ෂණ බලයක් තියෙන නිසා. ඊට තියෙනවා රෝදයේ ටයරය මගින් පොළොව මත ඝර්ෂණයක් ඇති කරන නිසා ලිස්සීමෙන් තොරව පාපැදී පදවිය හැකියවීම. නැත්නම් පාපැදී වල එහෙම මේ පෘෂ්ඨයේ ස්වභාවය ගත්තාම නැත්නම් පෘෂ්ඨ වර්ගඵලයෙන් ගත්තාම උදා ගොඩක් අඩු වෙන්නේ. පෘෂ්ඨ වර්ගඵලය මේකට බලපාන්නේ නැහැ තමයි. නමුත් ලිස්සලා යන්න බලනවා ටයර් එක කට්ට නැතුව තිබ්බොත්. ඒ නිසා කට්ට තිබ්බහම මේ පොළොවට තදින් මෙයා ආකර්ෂණය වෙලා මොකද වෙන්නේ? ඝර්ෂණ බලය වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තියෙනවා අපිට මේ ඝර්ෂණ බලය අඩු කරගන්න අවස්ථා. එතකොට මේ ඝර්ෂණ බලය අඩු කරගන්න අවස්ථාව තමයි මම ඔයාලට මුලින්ම කිව්වේ. එකක් අපිට පුළුවන් මේ ස්පර්ශ වෙන පෘෂ්ඨ අතරට තෙල් වගේ දෙයක් යොදන්න, ලිහිසි තෙල් වගේ දෙයක් යොදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ස්පර්ශ වෙන පෘෂ්ඨ අතරට අපිට පුළුවන් පුතා ග්‍රීස් වගේ දෙයක් යොදන්න. හරි? එහෙමත් නැත්නම් ඔය රේසර් එහෙම තියෙන පුතේ. බයිසිකල් වල හබ් වලටත් රේසර් ගහනවා, රේස් පදින බයිසිකල් වලට එහෙම. එතකොට මේ රේසර් අපි ඒවට කියනවා බෙයාරිම් කියලා. හරි? බෙයාරිම්. එතකොට බෙයාරිම් වර්ග දෙකක් තියෙනවා. බෙයාරිම් වර්ග දෙකක් තියෙනවා පාවිච්චි කරපුවාම ඒක තමයි එකක් රෝල බෙයාරිම් අනිත් එක බෝල බෙයාරිම්. ඔය බෙයාරිම් වර්ග දෙකම පාවිච්චි කරලා හරි බෙයාරිම් වර්ග දෙකම රේසර් එහෙම තියෙන අර ඇතුලේ බෝල වගේ තියෙනවා කැරකෙන්නේ. ඒවා පාවිච්චි කරලා ඝර්ෂණය අපිට අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හරිද? එතකොට මේ ඝර්ෂණය අඩු කරගන්න අවස්ථාව මම කිව්වේ ස්පර්ශ වෙන පෘෂ්ඨ අතරට තෙල් දාන්න පුළුවන්. ස්පර්ශ වෙන පෘෂ්ඨ අතරට ග්‍රීස් වගේ දෙයක් යොදන්න පුළුවන්. ස්පර්ශ වෙන පෘෂ්ඨ වලට නැත්තම් චලිතයක් යෙදෙන අවස්ථාවන් වලට රෝල බෙයාරිම් හෝ බෝල බෙයාරිම් යෙදීමෙන් අපිට මේක සාර්ථකව ඝර්ෂණය පාලනය කරගන්න පුළුවන් වෙනවා. රයිට්. අපි ලියමු මෙහෙම. මෙහෙමනේ. ඔයාලන් ස්පර්ශ වෙන පෘෂ්ඨ අතරට ස්පර්ශ වන පෘෂ්ඨ අතරට තෙල් යෙදීම මම ඔයාලට කියන්නම් විභාග ප්‍රශ්නයක් ආවොත් කොහොමද එන්නේ කියලා. තෙල් යෙදීම ඊගාවට ස්පර්ශ වන පෘෂ්ඨ අතරට ඊගාවක ස්පර්ශ වන පෘෂ්ඨ අතරට ග්‍රීස් යෙදීම ඊගාවක ගැළපෙන අවස්ථාවන් සඳහා ගැළපෙන අවස්ථාවන් සඳහා රෝල බෙයාරිම් හෝ බෝල බෙයාරිම්
roller bearing හෝ ball bearing යෙදීම. හරි. අහගන්න පුතා. සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් අහුවොත් අපිට මෙහෙම වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. කොහොමද? විභාගයේදී අහුවොත් දැන් මඩ සහිත තැනක පුතේ ලොරියක් වගේ එකක් එරිලා තියෙනවා. රයිට්? මඩ තියෙන තැනක ලොරියක් වගේ එකක් එරිලා තියෙනවා. එතකොට මේ ලොරිය මේ ස්ථානයෙන් ගොඩට ගන්න ඕනේ. එතකොට ඒ සඳහා මේ අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අහනවා ඝර්ෂණය සම්බන්ධව ඔබට තියෙන දැනුම භාවිතා කරලා ඒකට උත්තර ලියන්න කියනවා පුතේ මේක ලොරිය උඩට ගන්න පුළුවන් අවස්ථා. සහ එහිදී බලපාන රයිට් එහිදී බලපාන ඝර්ෂණය කෙරෙහි බලපාන සාධක මොනවද කියලා අහනවා. දැන් මේ වගේ එකක් එරිලා තිබ්බොත් එකක් අපිට පුළුවන් බලන්න මම කියන ගහන්න එරිලා තියෙන අවස්ථාවක් ගත්තොත් අපිට පුළුවන් පුතේ මෙතනට මේ රෝදය සහ මේ මඩ තියෙන තැනට මොනා කරන්නද? රෝදය සහ මඩ තියෙන තැනට අපිට පුළුවන් වැලි ටිකක් දාන්න. බොරළු ටිකක් දාන්න. ගල් කැලි ටිකක් දාන්න. ඒතර මොකද ආම්බේ පෘෂ්ඨය රළු වෙනවා. පෘෂ්ඨය රළු වෙනවා නේද? ඒතර දැන් තියෙන ස්වභාවයට වඩා පෘෂ්ඨයේ ස්වභාවය රළු වෙනවා. පෘෂ්ඨයේ ස්වභාවය රළු වෙච්ච ගමන් මොකද වෙන්නේ පුතේ? ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඝර්ෂණ බලය වැඩි වෙද්දී මේ රෝදය මේ ටයරය පොළවට තදින් අල්ල ගන්නවා. ඝර්ෂණ බලය වැඩි වෙද්දී. අන්න අපිට මෙයා උඩට ගන්න පුළුවන්. ඒතර මොකද උනේ අපි ඒ කරේ මුදේ ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය වෙනස් කරේ. ස්පර්ශ පෘෂ්ඨවල ස්වභාවය වෙනස් කරලා මොකද කරේ? අපි ඒක රළු කරලා ඝර්ෂණ බලය වැඩි කරගත්තා. ඝර්ෂණ බලය වැඩි කරගත්තා. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් තව එකක් තියෙනවා. රයිට්? එතකොට අපිට කරන්න පුළුවන් මෙහෙම වැඩක්. කොහොමද? අපිට පුළුවන් මේ වාහනේට තව කීප දෙනෙක් නග ගන්න. එතන මොකද? තව කීප දෙනෙක් නගගත්තාම මේකේ බර වැඩි වෙනවා. බර වැඩි වෙනවත් එක්ක මොකද වෙන්නේ පුතේ? අභිලම්බ ප්‍රතික්‍රියාව බරට සමානයිනේ. අන්න අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙද්දී ආපහු ඝර්ෂණ බලය වැඩි වෙනවා. එතකොට මේ රෝදය තදින් පොළවට ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට මේක උඩට ගන්න පුළුවන්. ඒතර ඔන්න ඔය වගේ කරුණු තමයි අපි මේකදී පැහැදිලි කරලා දෙන්න. ඒතර විභාගෙදී අහුවොත් එන්නේ මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. 2016 විභාග ප්‍රශ්නේදී අහුවේ ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. දැන් මේ පාර වගේම අහන්න පුළුවන් ඝර්ෂණ බලය කෙරෙහි බලපාන නැති සාධකය මොකද්ද? ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය. ඊට පස්සේ මේ යම් තැනක හීනි ටයර් එකකුයි නිකන් ඊට වඩා ඝනකමීම නැත්නම් පළලින් වැඩි පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි ටයර් එකකුයි මොකද වෙන්නේ? තියෙන වාහන දෙකක් එරලා තිබ්බොත් මේ වගේ බරත් සමානයි කිව්වොත් ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ. ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය වෙනස් වුණාට ඒක ඝර්ෂණ බලය කෙරෙහි බලපාන්නේ නැහැ. ඒතර ඔන්න ඔය වගේ කරුණු ටිකක් තමයි අපි දැනගන්න ඕනේ. ඒතර මේ ඉගෙන ගත්තා ප්‍රශ්නයක් අහපුවාම ඒ ප්‍රශ්නයට අදාළව ගලප ගන්න පුතේ අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒතර ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක දෙකයි තියෙන්නේ. මොනවද? අපි දැන් මේ පාඩම ඉගෙන ගත්ත ටික මුලින්ම බලමු. අපි මේ ඝර්ෂණ බලය කියන එක මොකක්ද කියලා බලාගත්තා. ඒතර ඒක ඇති වෙන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඒතර මේ කඩතුළු සහිත තත්ත්වයන් නිසා තමයි ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ කියලා කතා කරා. ඊට පස්සේ පුතේ මේ ඝර්ෂණ බලය ඇති වෙද්දී මේ ස්පර්ශ පෘෂ්ඨ එකිනෙක තදින් හිර වෙනවා. රයිට්? ඊට පස්සේ ඝර්ෂණ බලය ප්‍රධානාකාර තුනකට පවතිනවා කියලා කිව්වා. ප්‍රධානාකාර තුනකට පවතිනවා කියලා කිව්වා. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය සහ ගතික ඝර්ෂණ බලය. ඊට පස්සේ අපි කතා කරා මේ ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක. හරි? ඒතර අපි කිව්වා පෘෂ්ඨ වල ස්වභාවය බලපානවා. සහ අභිලම්බ ප්‍රතික්‍රියාව බලපානවා. පෘෂ්ඨ වර්ගඵලය බලපාන්නේ නැහැ කිව්වා. ඉතින් ඝර්ෂණේ පාඩම 10 වසරේ පස්වෙනි පාඩම සියලු තියරි කොටස් සමගින් ඔය ටික අපි කතා කරලා ඉවරයි. රයිට්? එතකොට මම ආපහු මේක බෝඩ් එකට දාන්නම්. ඔයාලට මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් බෝඩ් එකේ තියෙන පුතේ නම්බර එක. ඕකට මට WhatsApp පණිවිඩයක් තියන්න. ක්ලාස් වලට සහභාගී වෙන්න ඕන නම් ඒකටත් දැනුවත් කරන්න. ඔයාලට ක්ලාස් වලට එන්න ඕන නම් තියරි පන්ති යනවා. යන්නේ මොන පාඩම්ද කියලා මම කියන්නම්. රයිට්? විශේෂයෙන් 11 වසර ළමයින්ට එන සතියේ ආලෝකීය පාඩම් පටන් ගන්නවා. 11 වසරේ පස්වෙනි පාඩම ප්‍රකාශ විද්‍යාව පටන් ගන්නවා. 10 වසරේ දරුවන්ට අපි මේ වෙද්දි කරගෙන යන්නේ පදාර්ථයේ ව්‍යුහය, ආවර්ත වර්ගයේ අයනීකරණ ශක්තිය කරා අවසානට සිකුරාදා උදේ. ඊට පස්සේ විද්‍යුත් ඍණතාවය සහ අපි කතා කරේ අවසානට සමස්ථානික.
තවත් කොටස් ටිකක් ඒකේ කරන්න තියෙනවා. හරිද? රයිට්. එතකොට එහෙනම් මම සෙමිනාර් දෙකක් කරා ගිය සෙන්සුරාදා සහ මේ සෙන්සුරාදා මේ O level නිවාඩු කාලෙත් අරගෙන එතකොට ඒ සම්මාන්ත්‍රණ දෙක මෙතනින් මම ඉවර කරනවා මුදා. රයිට්. ඊට පස්සේ ඔයාලට තියරි පන් තමයි තියෙන්නේ. ඒ සඳහා කාලසටහන මම හෙට දෙනවා. දිගටම ක්‍රියාත්මක වෙන කාලසටහන මම හෙට දෙනවා. රයිට්. ඔයාලට පාඩම තේරුණාද නැද්ද කියලා මට පොඩි මැසේජ් එකක් දාන්න ඔය තියෙන නම්බර එකට. රයිට්. සහ මොන හරි ගැටලු තියෙනවා නම් ඒවත් අහගන්න. තේරුම් නැති කොටස් තියෙනවා නම් ඒවත් කියන්න මම පැහැදිලි කරලා දෙන්නම්. රයිට්. එහෙනම් අපි ඔතනින් නතර කරමු සම්මන්ත්‍රණය. සියලු කොටස් කරා. නමුත් ඔයාට කරන්න ප්‍රශ්න මේකේ මම ඉතුරු කරලා තියෙනවා. ඒ ප්‍රශ්න ටික කරන්න ක්ලාස් වලට සම්බන්ධ වෙන්න ඕන නම් පුතා ඔය නම්බරයට මැසේජ් එකක් දාන්න 071 26 434ට. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. මම මෙතනින් මේ වැඩේ අවසන් කරනවා. රෙකෝඩින් එක මම YouTube දාන්නම්. ආයි